ඇත්තටම භාවනා කියනකොට භාවනාව කියන්නේ චතුරාර්ය සත්‍ය ගත්තොත් චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය දුක් නැති කිරීමේ ප්‍රතිපදාව කියන මාර්ග සත්‍යයට අයිති කොටස් ටික. එතකොට මේ භාවනා ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා. චිත්ත භාවනා කියලා කියන්නේ හිතේ සමාධිය ඇති කිරීම පිණිස. ඒ කියන්නේ දැන් අපි හැමෝම අපේ මනස දිහා බැලුවොත් එක ටිකක්වත් එක විදිහේ අදහසක් නැතුව තනියම අර හිතේ එක එක කතා කරන ගතියක් තියෙන එක එක දේවල් හිතනකම ඔකට කියන්නේ විසිරුණුකම කියලා සිතේ. මෙන්න මේ සිතේ විසිරුණුකම ඇත්ත ඇටි දකින්න තියෙන විශාල බාධාවක්. මොකද ඒ හිත නොඑක් අරමුණු සිහි කරන්නේ අපි රූප දකිනකොට, ශබ්ද අහනකොට, ගන්ධ සුවඳ දකින ලබනකොට විඥානයේ ඇසුරු කරපු මට්ටම තමයි නැවත නැවත සිහි කරන්නේ. ඒ තුල අපි ඒ අරමුණු එක්ක සම්බන්ධ වෙච්ච සිතාන්තයම නැවත නැවත හිත සිහි කරනකොට සැබෑවට පවතින දේක යථා ස්වභාවය ඇත්ත බලන්න හිතට ඉඩ මදි. එතකොට මේ ඇත්ත ඇති බලන්න දකින්න ලොකු බාධාවක් හිතේ විසිරුණුකම. ඒ හින්දා චිත්ත සමතයක් නැත්නම් ඒ විසිරුණුකම සංසිඳවන කමඨහන් වලට කියනවා චිත්ත භාවනා නැත්නම් සමත භාවනා කියලා. දැන් ඔය ලංකාවේ වගේ තියෙන්නේ ආරවුල් ප්‍රශ්න ඇති වුණාම සමත මණ්ඩලයකට යනවා කියලා කියන්නේ ආරවුල් සංසිඳවන්න. ඒකට ඒ වගේ සිතේ තියෙන මේ කතා කරන ගතිය ආරවුල් සමතයකටපත් කරන ගතිය වලට තමයි සමත භාවනා කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා විදර්ශනා. විදර්ශනා කියලා කියන්නේ විශිෂ්ට දර්ශනයක්, විශේෂ දැක්මක්. සාමාන්‍යයෙන් අපි ලෝකයේ දකින දේට වඩා ලෝකයේ තුල දකින දේ තුල පවතින සැබෑ ස්වභාවය. අපි එදිනෙදා ජීවිතේ ලෝකේ අපිට හම්බ වෙන මට්ටමට වඩා ඔබෙන් පවතින ස්වභාවය මෙනෙහි කරලා පෙන්නනකම බලනකම තමයි විදර්ශනා කියලා කියන්නේ. ඒකට කියනවා පඤ්ඤා භාවනා කියලා. පඤ්ඤා කියන්නේ නුවණ අවදීන, නුවණ වැඩෙන. එතකොට මේ භාවනා දෙක, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන භාවනා දෙක අපිට ආපු උත්තරයක්. උත්තරයක් කියලා කිව්වේ අපි හැමෝගෙම ජීවිතයක තියෙන දුක් ස්වභාවය, සසර විඳ දුක් ස්වභාවය, අනාගතේ සසර මේ වගේම ඉපදිලා විඳින්න තියෙන දුක් ස්වභාවය ගැන කලකිරුණු පීඩිත වෙච්ච එපා වෙච්ච මනසකට ඉබඳු දුක ඇති කරන හේතුව, ඉබඳු දුකට අපිව පත් කරපු කාරණාව මොකක්ද කියලා ගවේෂණය කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ දුක ඇති කරපු හේතුව හමු වුණාම, හඳුනාගත්තාම මේ දැන් ජීවිතයේ තියෙන සැබෑ දුක, සසර විඳ දුක්, ඉබඳුම දුක් ගොඩක් අනාගතයට විඳින්න තියෙන ඒ සියලු දුක් ටික ඇති කරපු හේතුව නැති වෙච්ච දවසකට මෙන්න මේ සියලු දුක් වලින් අපි නිදහස් වෙනවා කියලා, මේ සියලු දුකෙන් මිදීමක් වෙනවා කියලා ඉස්සෙල්ලා තේරුණාම එහෙනම්
ඒ දුක ඇති කරපු හේතුව නැති කරන්න නම් මෙන්න මේ ටික කට යුතුයි කියන උත්තරය ආපු කෙනාටයි මාර්ගය තියෙන්නේ. එහෙම නැතුව අපි ඉස්සෙල්ල මේ ශාසනය හොඳට හඳුනා ගන්නට ඕනේ. අපි හුරු පුරුදු වෙලා තියෙන සමහර විටක අද අපි මේ ඉන්න අපේ දැනුම් මට්ටම තුල විමුක්තිය දුක නැතිකම අපි දන්නේ. අපි අද ජීවත් වෙන්න මේ මට්ටමම තමයි අපිට දුක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ දුක නිර්මාණය කරපු මට්ටම ඇත්ත වෙලා ඒ තුල ඉඳගෙනම අපි දුකේ මිදීමක් හොයනවා මිසක ඇත්තටම දුකෙන් මිදෙන්න මොකද්ද කටයුතු කියන එකක් අපි හිතන්නේ. ඒක මම තේරුම් කරලා කිව්වොත් නේද? දැන් මම ඕගොල්ලන්ගේ ජීවිතේ පින්වතුන් අපි සහේතුකම ගත්තොත් අපි හැම කෙනෙක්ම ලෙඩ වෙන්න පුළුවන්. මහලු වෙන අනුක්‍රමයෙන් මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම දුව දරුවෝ ඥාති හිතයිසින් නිසා ඒ අය නැතිවීම නිසා දුක් දුම්නස් එන්න පුළුවන්. අප්‍රියමනාපදීන් දුක් වෙන්න පුළුවන් කියන තැනක ඕගොල්ලෝ ඉන්නේ. අපි බාහිර දෙ පැත්තකින් තබමු. මේ ජීවිතය තමන් කියන තැන ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙන. ඒ කියන්නේ ජරා ව්‍යාධි මරණ ධර්මයකින් යුක්ත ජීවිතයක් තියාගන්න. ඒ වගේම නොඑක් විදිහේ අසුචියෙන් වැකුණු අසුචි සහගත දුර්ගන්ධ මේ කය මම කියන මට්ටමක තියාගන්න. මරුණාම විඥානේ නිරුද්ධ වුණොත් සිත අහකට ගියොත් ඉදිමිලා කුණු වෙලා නිල් වෙලා පොළොවට පස් වෙන්න පුළුවන් මේ කය. ඒ බඳු කය මම කියන තැනක ඉඳගෙන ඒ බඳු කය මම වෙලා ඊට පස්සේ මම නිවන් දකින්න හදනවා කියන තැනකින් තමයි අපි උත්සාහවත් වෙන්නේ. හොඳට බලන්න. දැන් මේ කය උරුම වෙච්ච නිසාමයි මේ කය නිසාමයි අපි ලෙඩ වෙන්නේ වෙලා තියෙන්නේ. මේ කය ලෙඩ වෙනකොට නේද අනේ මම දැන් මේ බඳු රෝගයෙන් යුක්ත කෙනෙක්, අනේ මම දැන් ලෙඩෙක් කියන තැනට තමන්පත් වෙන්නේ මේ කය ලෙඩ වෙන නිසා නේද? මේ කය අනුක්‍රමයෙන් ජරා ජීර්ණ ස්වභාවයට යනකොට මම දැන් මහලු වෙච්ච කෙනෙක්. මම ඉතින් අපිට ඉතින් දැන් මුකුත් කරන්න කියන්න බෑ. දැන් අපි ඉතින් අවලංගු කාසියක් වගේ කියලා කට්ටිය කියන්නේ. එතකොට ඒ මොකද මේ රූපයේ දිරණ ස්වභාවයටපත් වීමෙන් Taman දිරණෙක් වෙලානේ අපි ඉන්නේ. එතකොට යම් වෙලාවක මේ කය නැසෙන්න හදනකොට නැසුනොත් අපි මරණයටපත් වෙයි කියන හැඟීම එන්නේ. දැන් බලන්න ජරා මරණයට ජරා ව්‍යාධි මරණයට අපිවපත් කළ මේ කය ඇත්ත වෙලා මේ කය මම වෙලා ඊට පස්සේ මම සෝවාන් වෙන්න, මම සකදාගාමි වෙන්න, මම අනාගාමි වෙන්න, මම නිවන් දකින්න කියලා අපි වෙනම අජරාමරකමක් හොයනවා. හොඳට මේ කාරණාව බලන්න, මේ දහම හඳුනා ගන්න. ඔගොල්ලෝ පින්වතුන් හදිස්සියකදී කවුරුන් මම කිව්වොත් හරි. ඔබ පැයක් භාවනා කරන්න. කිසිම දෙයක් හිතෙන්නේ නැති ශුන්්‍යත ස්වභාවයක් ඔබට දැන ඒ ඔබට ධ්‍යානයක් කියලා මතක් කළොත් ඔගොල්ලෝ තම කළොත් කරනකොට එදිනදා ජීවිතයට වඩා වෙනස් වෙච්ච අත්දැකීමක් ලැබුණොත් ඔගොල්ලෝ හිත ධ්‍යානයක් ලැබුවා කියලා. දැන් බලන්න ඕගොල්ලන්ගේ ජීවිතේට මොකද වුනේ කියලා. එහෙම මොහොතකට ඒ වගේ සමාධියකට හෝ සිතේ වෙනස්කමක අත්දැකීමක් ඔයගොල්ලන්ට දැමුණු පමණකින් ජරා මරණ දුක් විඳ මේ කයෙන් ඔයගොල්ලෝ නිදහස් වෙලාද? නිදහස් වෙන ක්‍රමයක් ඇති වෙලා තියෙනවද? ආපහු ඒ මොහොත අතහැරුණාම ආයෙත් මේ කය ඇත්ත වෙනව නේද? අපි හිතපු තැනම මිසක අපිට ජරා මරණේ බැඳිලා අජරාමර වෙනවද අපි අර වගේ මොහොතකට අවස්ථාවකට හිතපත් වුණා කියලා. මම කියපේක තේරෙනවා. දැන් අපි මේ කය මම කියන
දැනුමක දැක්මක තියෙන්නේ. එතන මේ කය මම කියන දැනුම දැක්ම තියෙන නිසායි අපිට මේ හැම දුක් පීඩාවක්ම විඳින්න වෙන්නේ. එතකොට දැන් ඒ මම ජරා මරණ දුකෙන් යුක්ත උනේ මේ කය නිසායි. ඉබඳු මම දැන් ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න කියලා භාවනා කරනකොට චිත්ත සමාධියක් ඇති වුණා. කියන්නේ දැන් මේ මොහොතකට චිත්ත සමාධියක් ඇති වුණා කියලා මම අජරාමර වේද? හොඳට තේරුම් ගන්නට ඕනේ යම් හේතුවක් නිසා ඵලයක් උපදිනවා නම් ඒ ඵලය නැති කරන්න ඒ හේතුව නැති කිරීමෙන් මිසක වෙන හේතුවක් නැති කරලා වෙන ඵලයක් නැති වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මම අර ඉස්සරත් මතක් කරන්නේ බඩගින්නක් ඇති වුණොත් බඩගින්න කියන එක හේතු ප්‍රත්‍යය. මොකද්ද අපි කියමු තේරෙන මට්ටමකට තිබුණු ආහාර ටික දිරවපු හේතුයේ ඵලය තමයි දැන් බඩගින්න කියන්නේ. හොඳයි. දැන් බඩගිනි නැමැති ඵලය නැති කරන්න අපි ලස්සන සින්දුවක් ඇහුවොත් හරියයි. දෙයට ගොඩාක් බඩගිනි ඒගොල්ලන්ට. බඩගින්න ඇති වෙච්ච හේතුව දැන් වෙන එකක්. ඒ හේතුව හින්දා දැන් බඩගිනි දුක නැමැති ඵලය ඇති වෙනවා. අපි ඒක නැති කරන්න කියලා බඩගින්න නැති කරන්න හරි ලස්සන සින්දුවක් නැත්තම් හොඳ චිත්‍රපටයක් බලනවා. දැන් ඒක ප්‍රතිකර්මයක් වෙනවද මේ බඩගින්න කියන එක නැති කරන්නේ? නැහැ. එහෙනම් අපි බඩගින්න කියන එක දුකක් නම් ඒ දුක අපු හේතුව මොකක්ද කියලා හොයලා ඒක නැති කරන්න ඕනේ නේ. එහෙම කළොත් මිසක එහෙම නැතුව කවදාවත් අපිට වෙන දෙයක් කළා තව හේතුවකින් ඇතිවෙච්ච ඵලෙ අයින් කරන්න බෑ. එතකොට එහෙමනම් අපිට වෙනවා මොකද්ද? සින්දුව ඇහුවත් චිත්‍රපටයක් බැලුවත් හරියන්නේ කෑම කන්න වෙනවා. ඔන්න කෑම කෑවොත් ආහාර පාන නැතිකම නිසා ඇති වෙන බඩගින්න නැමැති ප්‍රතිඵලය ආහාර පාන ඇතිවීමෙන් ඒ හේතුව නැති වෙන නිසා බඩගින්න නැති. ඒ වගේ හොඳට බලන්න ඔගොල්ලෝ පින්වත්තුන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් යුක්ත වුනේ මේ කය මගේ ආත්මයයි කියන දැක්මෙන් කයේ බැඳිලා හින්දන්න ඕගොල්ලෝ පින්වතුන් දුකටපත් වෙලා තියෙන්නේ මේ කය ආරම්භය චන්දරාගය නිසායි. මේ කය මගේ ආත්මය කියලා දකින දර්ශනය නිසායි මේ කය ඕගොල්ලන්ගේ සිත බැඳිලා තියෙන්නේ. මේ කය මම වෙලා ජරා මරණ දුක් ඕගොල්ලෝ විඳින්නේ. එතකොට මේ කය කෙරෙහි පවතින චන්දරාගය නිසා ඡන්ද කියලා කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනකම, මම කියලා කැමැත්තෙන් ඇලෙනකම මේ රූපේ. අපි කවුරුත් කැමති මම කියන ගතියට. ඒ කියන්නේ මේ තමගේ ජීවිතයට කැමති කමටයි තවන වචනය. අපි මේ රූපේ මම කියලා දකින්නේ ඒකයි මේකේ පිළිකුලක් තිබුණත් අපිට එහෙම ලොකුට දැනෙන්නේ මගේ දීති මම පිරිසිදු කරගන්න එපා කියන තැනක අපි සාධාරණීකරණය කරනවා. එතකොට මේ කය මම මගේ කියන තැනකින් අපි මේ ජරා මරණ දුකට උරුම වෙලා තියෙයි නම් දැන් බලන්න ඒ දුකෙන් නිදහස් වෙන්න අපි හිස් බවක් හෝ කිසිම අරමුණු නැති තැනකටපත් වුණාට මේ කය මම මගේ කරපු හේතු අයින් වෙයිද කියලා අයින් වෙන්නේ නැහැ. එතකොට මෙතනදී අපි ඇත්තටම මෙන්න මේ කාරණා දෙක ඉස්සෙල්ලා නිශ්චිත බවට ස්ථීර බවටපත් වෙමු. මොකක්ද? ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙන දුක ගෙනත් දෙන්නේ මේ කයෙන් නම් ඒ කය මගේ ආත්මයයි කියන තැනක ඉඳලා ජරා මරණ කියන තැනක කියන ගත්තාම ජරා මරණ කියන ටික ජීවිතයේ විලා ජරා මරණ කියන ටික ජීවිතයේ කරගෙන අජරාමර බවක් පිටතින් හොයනවද? එහෙම නැතිනම් ජරා මරණ කියන ධර්මතාවය බැඳිලා තියෙන තැනින් නිදීම අජරාමර කමද? මේ දෙක බලන්න මම කියන ටික දැන් ජරා මරණ කියන ටික ජීවිතයේ වෙලා ඉඳගෙන ඒ ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙනවා මම
කියලා අජරාමර වෙන්න පිටතින් යමක් හොයනවාද? ධ්‍යානයකටපත් වෙලා හෝ තව නිවනකටපත් වෙන්න පිටතින් යමක් හොයනවාද? ජරා මරණ කියන ධර්මතාවය ඇති වෙච්ච සිද්ධියෙන් මිදීම ජරාමරකමද කියන දෙක ගවේෂණය කළොත් අපි වඩා සහයතුක වෙන්නේ මොකක්ද? මම කියන එක තේරෙනවද? ඒ කියන්නේ දැන් මම ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයටපත් වෙන කෙනෙක්. ඒ ගැන හොයන්නේ. ඒකටපත් උනේ කොහොමද කියලා හොයන්නේ. ඒක ඇති උනේ කොහොමද කියලා හොයන්නේ. මේ දුක සහේතුක මොකද්ද කියලා හොයන්නේ. ඒ ඔක්කොම මගහැරලා දාලා ඇත්තටම නිවන් දකින්න ඕනේ. සෝවාන් සකදාගාමී වෙන්න ඕනේ. ධ්‍යානයක් ලබන්න ඕනේ. එහෙම අජරාමර වෙන්න ඕනේ කියලා මේ සිද්ධීන් පරිබාහිර අජරාමරකමක් අපි හොයනවා. අපි ගොඩක් දෙනෙක් කරන්නේ ඒකනේ නේද? තමන් ජරා මරණයට පත්වෙච්ච සිද්ධියේ මගහැරලා යන්න පරිබාහිර දෙයක් කරනවා. නමුත් ඇත්තටම අපි කරන්න ඕනේ ජරා මරණය ධර්මතාවයෙන් ජරා මරණ ධර්මතාවයේ තියෙනවා නම් ඒකෙ මෙදීමම අජරාමර කමද වෙනම අජරාමර කමක් සිවිය යුතුද කියන දෙක ඉස්සෙල්ලා නිශ්චිත කරගන්න වෙනවා අපිට. මොකද මේ දර්ශනහරහයි අපිට කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙන්නේ දුක්ඛ නිරෝධය බලාගෙනයි. දුක්ඛ නිරෝධය කියන එක ඕගොල්ලෝ පින්වත්තුන් අජරාමරකම දකිනවා නම් මේ ශරීරයේ මේ මම ඇත්ත මම ඉන්නවා මම කොහොම හරි නිවන් දැකගත්තොත් මම සෝවාන් වුණොත් කියන තැනක නම් ඕගොල්ලන්ට මේ කය ඇත්ත වෙලා ජරා මරණය පයට පාගගෙන ජරා මරණ ජීවිතය වෙලා අජරාමර බවක් මනෝමයෙන් හොයනවා. එතකොට ඒ බඳු කෙනෙකුට ප්‍රතිපදාවත් මනෝමයෙන් බාහිර එකක් වෙනවා. ඒ කියන්නේ යාර සිල් රැකලා ඔන්න කිසිම අරමුණු ටිකක් නැති ධ්‍යානයකටපත් වෙන්න හෝ හිතට දුකක් නොවන අරමුණු කිසිවක් නැති ශුන්‍යතාවයකටපත් වෙන්න හෝ ওই වගේ තැනකට ගිහලා මේක දැන් ආර්ය ධ්‍යානයක් කියලා හෝ නැත්නම් මොන විදියකට හෝ අපි රැවටෙනවා. නමුත් ඔකෙදී අපි තේරුම් ගන්න ඕන එක සිද්ධියක් තියෙනවා. මම ඒකෙදී මතක් කරන්නේ මෙහෙ ඉන්නව දන්නේ නැහැ නමුත් ලංකාවේ කලාවල වල ඉන්නවා මේ මීමින්නු කියලා જાතිය. මීමින්න කියන්නේ හරි ලස්සන අහිංසක සතෙක්. මුව පවුලට අයිති සතෙක්. ලොකුම සතත් පොඩි මුව පැටියෙක්ගේ ප්‍රමාණය තමයි ලොකුම සතා. අන් එන්නේ මුවෙක්ගේ වගේ තිත් තියෙනවා. හරි අහිංසකයි. හරියට බය වෙන සතෙක් ඉක්මනට. ඉතින් මේ මීමින්න පිටිපස්සේ මිනිස්සෙක් හරි ඔය සුනෝපියුරලක් හරි නරියලක් හරි එළෙව්වහම මේ සතා බයට දුවනවා. හරි ඉක්මනට වෙහෙසටපත් වෙනවා. මෙයා දුවල ගිහිල්ලා ඔළුව හංග ගන්නවා පඳුරක හරි තනොගිස්සක හරි ගල් බිලක් ඇතුළත හරි ඔළුව හංග ගන්නවා. ඔළුව හංග ගත්තාම දැන් එයාට අනිත් කට්ටිය පේන්නේ නැහැ. පේන්නේ නැතුවම එයා හිතන්නේ දැන් අනිත් කට්ටියට පේන්නේ නැහැ කියලා. ඇඟ ඔක්කොම එළියේ දැන් නරිරණක් පන්නගෙන ආවොත් මෙයා දුවල ගිහලා පඳුරස්සේ ඔළුව හංග ගත්තාම දැන් එයාට පේන්නේ නැහැ නරින්ම. එයාට පේන්නේ නැතුනහම මේ වෙන හිතන්නේ මොකද්ද? හරි දැන් හැංගුණා තමයි කියන්නේ. නමුත් ඇඟ ඔක්කොම එළියේ අනේ ඉතින් අර නරි ටික මේ සතාව කඩාගෙන කරනවා. මිනිස්සු මරා ගන්නවා. සුනකේව මරා ගන්නවා. මේ සත්තු හරියට මැරෙනවා ඒ හින්දා. ඉතින් මම මෙතෙන්දි මතක් කරන්නේ මේ ඔබත් මා ජරා මරණයෙන් යුක්තයි. අද මේ මම ඉන්නවා මම ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා මට මේ වගේ යුතුයකම් ටිකක් තියෙනවා මේ වගේ වගකීම් ටිකක් තියෙනවා කියලා තමන්ගේ කායික පීඩාව වෙනුත් යුතුයකම් වගකීම් ආදී දේවල් වලුත් මේ මහා පීඩාවක් බාහිර දුවදරුවෝ යුතුයකම් වටපිටාවල් කියන මේ ලෝකේ ඉන්නවා අපි මේකේ දැනෙන පීඩාව නිසාම අපි බුද්ධිමත් වෙන්නේ මේ පීඩාවටම මුහුණ දීලා පීඩාවෙන් මිදෙන ක්‍රමයක් හැදිය යුතුයි කියන එක වෙනුවට ඒ පීඩාවෙන් ඉවත් වෙන්න අපි ක්‍රම හොයනවා. මම කතා කරන්නේ හොඳට බලන්න. ඊට පස්සේ මේ දුකින් ඉවත් වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියනට ඕගොල්ලන්ටත් කෙටි ක්‍රම හම්බ වෙනවා. නිවන් දකින්න කෙටි ක්‍රම කියලා අපි කියමුකෝ මෙන්න මේ කමටහන නැවත වඩනකොට ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ශුන්‍යතාවයකටපත් වෙන්න පුළුවන්.
මේ වගේ ආර්ය ධානයකටපත් වෙන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ කියනවා. ඇත්තටම සමහර විටක එහෙම කරනකොට මේ තමන්ව මොහතකට නැකිලා තමන් ඉන්න වටපිටාව අතහැරලා චිත්ත සමාධියක් ඇති වෙන්න පුළුවන්. ධානයක් එන්න පුළුවන්. දැන් මේ මිනින්න ඔළුව ගහගත්තා වගේ. දුක තියෙනවා දැන් ඕගොල්ලන්ට දුක හමුන වෙන තැනකට ගිහිල්ලා මිසක තියෙන. දැන් ඕගොල්ලෝ හිතනවා හරි මෙතන ඉන්නකොට දුක නැහැනේ කියලා. නමුත් මේ ඇඟේ එළියේ මායයට අහු වෙන්න පුළුවන් මායාවේ ශේස්ත්‍රයේ කෙලස් ටික දුකට හේතු ටික ඔක්කොම මේ පැත්තක තියෙද්දි මොහොතකට පඳුරකට ඔළුව ගහගත්තා වගේ අපි යතන ඉන්නකොට දැන් අපිට දුක දැනෙන්නේ නැහැ තමයි. දුක තේරෙන්නේ නැහැ. නමුත් මේ දුක නැති වෙලා නෙමෙයි දුක දැනෙන ටික මේකට ඔළුව ගහගෙන ඉන්නකන් තේරෙන ටිකම තේරෙනවා. ඔක කොච්චර දුරට ඉන්න පුළුවන්ද කියනවා නම් අරූපී බ්‍රහ්ම ලෝකෙට ගියා කියන තුන මීමුන්න ඔළුව ගහගෙන ඉන්නවා වගේ. කල්ප 84000ක් ඉන්න පුළුවන්. හැබැයි එතනින් පස්සේ හරි ඒ සමාධිය අතහැරනකොට ආයේ මේ දුක ප්‍රකට වෙනවා පහළ වෙනවා. අසඤ්ඤතලය කියලා කියන්නේ දුක මීමුන්න ඔළුව ගහගත්තා වගේ තැන. එතන අවශ්‍ය වුණොත් ආයෙත් මෙහාට එන්න වෙනවා. ඒ වගේ කල්ප 84000ක් මේ මම කියලා පෙනිලා ජරා මරණ දුක පෙනින්නේ නැති මේ දුවා දරුවෝ ගෝදරෝල ආදී මේ දේවල් වලින් එන පීඩාව තමන්ට හමු නොවන තැනකට ගියත් ආපහු එනවා නම් తాවකාලික චිත්ත සමතයක් එක මොහොතකට පෙන්වන දෙයකින් අපිට විමුක්තියක් ලැබෙයිද කියලා හිතන්න. ඒ නිසා කවුරු හරි කෙනෙක් ධ්‍යානයක් වෙන්නවා. එහෙම නැතිනම් වචන පටලවිල්ලක් කිව්වත් පින්වතුන් ඉස්සෙල්ලා හඳුනා ගන්න එක දෙයක්. අපිට අපේ ජීවිතයේ තියෙන දුක ගෙවිලා නැහැ කියන තැනකින් තමන්වම නැවත නැවත බලන්න. తాවකාලික චිත්ත සමාධියක් හෝ චිත්ත සමතයක් හෝ නැතිනම් භාවනා මානසිකාරයක් හෝ මෙනෙහි කරන වෙලාවට මේ පරිසරයෙන් එන දුක මැකෙන්න පුළුවන්. දුක මැකුණට ආපහු ඒ සිද්ධාන්ත ඉවරෙච්ච ගමන් අපිට මේ දුක ඇත්ත වෙනවා නම් එහෙනම් තාම ප්‍රශ්නේ ලෙහිලා නැහැ කියන එක ඉස්සෙල්ලා දැනගන්න වෙනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ තේ තමයි මොකක්ද ජරා මරණ සංඛ්‍යාත ජීවිතයේ තියෙන මම අජරාමර යමක් හොයනවා නෙවෙයි. මේ ජරා මරණ ධර්මය ඇති කරපු හේතුව මොකක්ද? ඒ හේතුව නැති කළ මේ ජරා මරණ ධර්මයෙන් මිදෙන්න කටයුතු කරන්නේ මොකක්ද කියලා. ඒකට මේ ප්‍රතිපදාව උදව් කරගත්තොත් ජරා මරණයෙන් වෙන්වීම අජරාමරකමයි. වෙනම අජරාමරකමක් ලබනවා ජරා මරණ සංඛ්‍යාත අපි ඊට උඩින් තව අජරාමරකමක් ලබනවා එහෙම නෙවෙයි. ජරා මරණ ධර්මයෙන් වෙන්වීම අජරාමරයි කියලා දකින්න. අපි මේ කම්පියුටර් එක හાર્ඩ් එකේ එක වින්ඩෝස් එකක් මකලා ඒ උඩින් තව ෆෝමැට් එකක් ගහලා වින්ඩෝස් එකක් ගහනවා වගේ එකක් කරන්න නම් අපි හදන්නේ ඒක එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි නිවන් දකින්න හදනවනේ මේ ජරා මරණ එකට උඩින් තව කොපියක් ගහන්න කියලා හදන්න කොහොම හරි අජරාමරකම් වගේ එකක්. නමුත් හොඳට පින්වතුනි අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. මේ ශාසනය හඳුනා ගන්නට ඕනේ. අපි හරියට නිවැරදි ක්‍රමයක් ඉගෙනගත්තේ හඳුනාගත්තේ නැති වුනහම අපිව හරිය ඉක්මනට කෙනෙකුට රවට්ටන්න පුළුවන්. අපි ශාස්ත්‍රය ඉගෙනගත්තේ නැති වුනහම අපි ඉක්මනට කෙනෙකුට රැවටෙන්න පුළුවන්. ඕ පොඩි ළමයෙකුට මම කියන්නේ අර වගේ කෝටි ගානක වටිනා දෙයක් අතේ තිබුණු සීනි බුලයක් දිලා අයින් කරන්න පුළුවන් වගේ. අපිට ඕගොල්ලෝ මේ තරම් දුකෙන් පීඩාවෙන් ඉඳලා ඉන්නකොට తాවකාලික දෙයක් පෙන්නලා ඉවරලා බලන්න මේ වගේ සැපක් තියෙනවනේ මේක තමයි කිව්වම ඕගොල්ලෝ පැත්තට යන්නේ එක බුදුමයක් නෙමෙයි. නමුත් අපි හරියට තේරුම් ගත්තොත් මේ වගේ తాවකාලික දෙයකින් කිවි එක මොහොතකට කෙලෙස් අත්දැකීම මිදුණු එක මොහොතකට සිතේ සැනසෙල්ලක් කියන ධර්මතාවයක් පිනුණු පමණකින් ඒ තන හෝ ඒ ධර්මතාවයේ නිවැරදි යන්න නොවේදී මේ ගත වෙන ජීවිතේම
දුක කියන එක උපන්න තැනින්ම ගලවලා දැමීමයි දුකේ මිදීම කියන තැනකටපත් වෙන්නට. තව කෙටියෙන් ගත්තොත් තව පැත්තකින් මේ ජීවිතේ දුක් සහගතයි. මේ ජීවිතේ දුකින් මිදෙන්න බැරි අපි මරණයෙන් පස්සේ දුකෙන් මිදීම එක ගැන හිතන්න පුළුවන්ද? බැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කෙටියෙන් ගත්තාම එක දෙයක්. අද ඔබේ ජීවිතයේ පෙන්වුවා දුක්ඛ සත්‍ය කියනකොට ඔබ පින්වතුන් ඕගොල්ලෝ දුක ගැන හිතන්න නෙමෙයි පෙන්වන්නේ. දුක්ඛේ ඥානං කියනකොට ඕගොල්ලන්ට පෙන්වුවා මේ පැවැත්මම දුක නේද කියලා නුවණක් ඇති කරගන්න. ඒ කියන්නේ Tamanට Taman දිහා බලලා අනේ මේ ලෙඩ වෙන, මේ මහලු වෙන, මේ මරණයටපත් වෙන, ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංපයෝග දුකෙන් ස්පර්ශ කරන මේ වටපිටාවම දුක නේද කියලා Tamanව දකින්න. දුක්ඛේ Taman තව දුක්ඛේ ඥානං කියලා හිතන්න එපා. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතේට. ජරා මරණ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මොකක්ද? දුක්ඛ සමුදය. දුක ඇති කිරීමේ හේතුව මොකද්ද? මේ රූපය ඒතං මම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති. මේ රූපේ මම කියලා, මේ රූපේ මගේ කියලා, මේ රූපේ මගේ ආත්මයයි කියලා ඕගොල්ලෝ බලන කමින්ද, ඕගොල්ලෝ දකින්න කමින්දයි ඕගොල්ලෝ මේ දුකටපත් වෙලා තියෙන්නේ කියලා. දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වේ මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා නිතරම බලනවනේ, නිතරම දකිනවනේ. මම මගේ ආත්මයයි කියලා නම් ගන්නෙ මෙන්න මේ විදිහටයි මේ සියලු දුක් වලට, ජරා මරණ ධර්මයන්ට ඔගොල්ලෝ බැඳිලා තියන්නේ කියලා පෙන්වනවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා යම් වෙලාවක මේ කය නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති. මේ කය මම නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි, මමත් නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි කියලා බලනවනම් මේ කය දිහා, දකින්නවනම් මේ කය එහෙම, මේ මම ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙනවා කියන සිද්ධියෙන් මිදෙනවා කියලා පෙන්වනවා. පෙන්නලා ඊට පස්සේ පෙන්වනවා එහෙනම් මේ කය තමන්ගේ නෙවෙන, මම නොවන, මගේ නොවන, මගේ ආත්මය නොවනවා කියන දේ දකින්න තැනටපත් කරගන්න. එහෙනම් හැම වෙලාවෙම මේ කය දිහා නුවණින් බලන්න, මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි කියලා බලන්න. දැන් ඔන්න ඔය උත්තරේ හින්දා විදර්ශනා කියලා කියන්නේ සාමාන්‍ය ලෝකෙ මෙච්චර කාලයක් අපි මේ කය දිහා බැලුවේ මම කියලා. මේ කය දකින්නකොට සිහි කරගත්තේ මගේ අත්පය කියලා. අනිත් රූප දිහා තව මගේ අම්මා තාත්තා දුව පුතා කියලා බැලුවේ. සත්‍ය පුද්ගලය කියලා බැලුවේ. ඊට පස්සේ ඔය දුක ඇතිවීම නැතිවීම කියන තුන බැලුවාම දුක නැති කිරීම සඳහා නිතරම දැක්ක යුතුයි, බැලිය යුතුයි. මම හෝ මගේ ආත්මය නොවන විදිහට මේවා දැක්ක යුතුයි කියලා පෙන්වන්නේ. ඊට පස්සේ විදර්ශනා කියලා කියන්නේ ඒ දැක්මට අනුව මේ කය මගේ ආත්මය නොවන දෙයක් හැටියට හැම වෙලෙම පෙන්වනවා. මේ රූපේ සැබෑ ස්වභාවය පෙන්වනවා. මේ මගේ දුව පුතා අම්මා තාත්තා කියන එක වෙනුවට මේ හැම රූපයකම ඇත්ත මෙන්න මෙහෙම දෙයක් නේද කියලා අපි කියමු. සතිපට්ඨාන කායගත සතිය ගන්න අරගෙන රූපය කියන එක ගත්තාම රූපය කියන එක හොඳට බෙදලා, රූපය කියන එක කොටස් කඩලා, කාණ්ඩ බෙදලා, නුවණින් කොටස් කඩලා, කාණ්ඩ බෙදලා හොඳට රූපේ ලිහලා දක්වනවා තමන්ටම.
තමන්ගේ දෙයක් නෙවෙයි මෙහෙම කොටස් ටිකක් තියෙන්නේ ඒකද හේතු ප්‍රත්‍යය කියලා පෙන්නන්න. මේ තමන් කියන ශරීරයත් කොටස් කඩලා කාණ්ඩ බෙදලා හොඳට විවර කරලා විවෘත කළා නුවණ ඇසට තමන්ටම තමන්ව පෙන්නනවා මේ රූපය මෙහෙම කොටස් ටිකක් තියෙන එකද හේතු ප්‍රත්‍යය. මෙහෙම බලන්න මේ කය මම මගේ කියලා ගත්ත හුරුවක් තියෙනම් ඒක ගෙවෙනවා. නූපන් දැකීම නූපදිනවා. මම මගේ කියනද නූපන් දැකීම නූපදින උපන් දැකීම පිරිහෙන විදිහට මෙහෙම බලන්න ඕනේ. ඔන්න ඔය විදිහට බලනකොට බැලුවට පෙනෙන්නේ මම කරපු දේවල් මම කියපු දේවල් කියලා හිත ඇතුලෙන් එක කතාම සිහි කරනකොට මම නොවන සිද්ධාන්තයක් තියෙන කෙනෙක් බලන්න බාධායි. මගේ දුව පුතා කියලා හිත ඇතුලෙන් එක කතා සිහි කරනකොට මගේ දුව පුතා කියන්නේ මෙතන තමන්ගේ නොවන යථාර්ථයක් තියෙන කෙනෙක් දකින්න බාධායි. බෑ. ඒ හින්දා මේ ඇත්ත තමන්ගේ නොවන තමන් නොවන සිද්ධාන්තයක් තියෙන්නේ කියන එක බලාගන්න පහසු පිණිස තමන් කියලා තමන්ගේ දේවල් කියලා සිහි කරන ගතිය අඩු කරගන්න උපකාර කමටහන්ට කිව්වා සමත කමටහන කියලා. සමත කමටහනෙන් කරන්නේ මොකද? තමන් කළ කී දේවල් කියලා සිහි වෙන ගතිය අඩු කරන්න. තව සත්‍ය පුද්ගලයෙක් කියලා සිහි වෙන නිමිති අඩු කරන්න. ඒ අඩු කරන්නේ මොකටද? තමන් නොවන පුද්ගල නොවන දේකුයි තියෙන්නේ. තමන් සත්ව නොවන පුද්ගල නොවන අනාත්ම දේකුයි තියෙන්නේ කියලා දකින්න ඇත්ත දකින්න ඉඩ සලස්සලා දෙන්න. සමාධි උපකාරයි ඇත්ත දකින්න. ඇත්ත දකින්නේ මොකටද? ඒ තමම ඒ සුහමස්මින් නිමේසු අත්තාති. මම මගේ ආත්මය කියලා ගත්ත කෙලෙසි ගෙවා ගන්න. ගතිය ගෙවෙන්න. ඒ ගතිය ගෙවෙන්නේ මොකටද? මම මගේ ආත්මයයි කියන ගතිය නිසා දිරණ ධර්මතාවයේ තමන්ගේ වෙලා. දිරණ ධර්මතාවයේ ලෙඩ වෙන ධර්මතාවයේ තමන් වෙලා. මරණ ධර්මතාවයේ තමන් වෙලා තමන් ජරා මරණ දුක් විඳින්නේ කළා තියෙන්නේ. මෙන්න මෙතන සිද්ධියක් තියෙනවා. මෙන්න මේක තමයි තේරුම් ගන්නට ඕනේ. මේ ලෝකේ හේතුන්ගෙන් හටගත්ත හැම දෙයකම අපි කියන සංකත තීනිමානි වික්‍රේ සංකතාන සංකත ලක්ෂණාන සංකතයන්ගේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. පුද්ගලයේ සත්‍යයේ නෙමෙයි හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච වස්තුන්ගේ පොදු හැම වස්තුවකටම පොදු ලක්ෂණ තුනක් තියෙනවා. ඒ වස්තුන්ගේ ඉපදීම පෙනෙනවා. ඒ වස්තුන්ගේ නැතිවීම පෙනෙනවා. පවතින දේ විපරිණාමයක් පෙනෙනවා. තිතස අඤ්ඤතත්තං පඤ්ඤායති. සිටිහුගේ වෙනස්කමක් හැනෙනවා. අපි කියමු ගහක් ගන්න. ගහක් කොලක් වුණත් හටගත් එකක්. ගහක් වුණත් කවදා හරි දවසක නැති වෙන්න නැසෙන්න පුළුවන් එකක්. ගහක් වුණත් අනුක්‍රමයෙන් කුඩා කාලේ, තරුණ කාලේ, තලත් වෙන වයසක ගහක් වුණත් වයසට යනවා දිරනවා නේද? මේ අචේතනික වස්තු ගන්න මේ මේසේ. ඒකට සවිඥානික කවිඥානික ඕනේ නැහැ. මේ කවුරු හරි කෙනෙක් හදපු දෙයක් හේතු අපි කියන්නේ ස්ටෝල් එක නොවන හේතු රාශියක් එකතු කරලා පෙර නොතිබීම හැදෙන එකට කියන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා. ඒ කියන්නේ ඒ ද්‍රව්‍යතාවයේ නොවන ඒ සිද්ධාන්තයේ නොවන ද්‍රව්‍ය රාශියක් එකතු කරලා තමයි හැදෙන්නේ. පෙර නොතිබීම හැදෙනවා කියන එක සකස් වෙනවා කියන එක. අපි අර ඉස්සර උපමාවක් ගන්න තේ එකක් ගත්තොත් සීනි තේ කොළ උණු වතුර කියලා තේක නොවන හේතු රාශියක් නිසා එකට එකතු කළාම හැදුනහම ඒකට කියනවා අපි මොකද්ද?
තේක. ඒතකොට තේකට කියනවා අපි පටිච්ච සමුප්පන්නයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් එක. සකස් වෙච්ච එක. හැබැයි සකස් වුණා කියන එකෙන් කියනවා තේ පැටවුවා වෙන. ඉස්සල තේකෙන් තව තේකක්, ඒ තේකෙන් තව තේකක් ආවේ නැහැ. තේක නොවන හේතු රාශියක් එකතු වෙලා තමයි තේක කියන එක හැදෙන්නේ. එතකොට ඒ වගේ මේ ස්ටූල් එක ගත්තොත් ස්ටූල් එක නොවන හේතු නොවන ලී කෑලි රාශියක් එකතු වෙලා තමයි ස්ටූල් එක කියන එක හැදෙන්නේ තියෙන්නේ. මේ ස්ටූල් එකට කාලයක් තියෙනවා, ආයු කාලයක්. මේකද අනුක්‍රමයෙන් ටික ටික දිරනවා. මේකද නැසෙන දවසක් තියෙනවා. එතකොට ජාති ජරා කියන ධර්මතාවයන් පොදුයි. ඒ වගේම ඔබෙත් මගේ මේ රූපයත් ඒ වගේම මම නොවන සත්ව නොවන හේතු රාශියක් නිසා නිර්මාණය වෙච්ච රූපයක් මේක. අපි කියමු කර්මය කියන හේතුය, ආහාරය කියන හේතුය, චිත්තය කියන හේතුය, ඍතුව කියන හේතුය. කම්ම චිත්ත ඍතු ආහාර කියලා ධර්මතා හතරකින් තමයි මේ රූපය ඇතිලා තියෙන්නේ. කන බොන ආහාර පාන නැති වුණොත් මේ රූපේ පවතින්නේ නැහැ. ආහාර තිබුණට චිත්තේ නැත්තම් විඥානයේ සිත කියන එක නොතිබුණොත් මේ කය විඥානයේ නැත්තම් හිත නැතිනම් මේ කය පවතිනවද? නැහැ. එහෙනම් මේ කයේ පැවැත්මට ආහාරයත් ඕන, හිතත් ඕන. ආහාරයක් තිබුණත් හිතක් තිබුණත් කර්මයක් නොතිබුණා නම් මේ විදිහට මේ රූපේ හදන්න ඕනේ, මෙච්චර කාලයක් මේ රූපේ පැවැත්විය යුතුයි කියන ශක්ති කර්ම ගතියක්. අපි නිකමට කිව්වොත් වොරන්ටිය මේක පවතින අවුරුදු 50 වෙනවා වගේ මේ ආහාරයයි හිතයි තියාගෙන මේකයි මෙච්චර කාලයක් තියන්න පුළුවන් වගේ තැනකින් දකින්න. ඒ බඳු කර්මජ ගතිය නැත්තම් ඒක බෑ. කර්මය තිබුණ, චිත්තේ තිබුණ, ආහාරය තිබුණ, නමුත් ඍතු සප්පාය නොතිබුණා නම් අවශ්‍ය විදිහට ඔක්සිජන් හරි මේවා තියෙන පසුබිමක් මේ ලෝකේ නොතිබුණා නම් එතකොට දෙඩි සීතල තිබුණා. දැවෙන යමක් අලුයල යන විදිහ ගින්නක් හෝ තිබුණා. මේකයි පවතින්න බෑ. නමුත් වටපිටාවේ ඍතුයේ උපකාරයක් නිසා කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතාවයේ සමතාවය නිසා සමவாயමේ මේ කය පවතිනවා. මේ කය දිරණ ධර්මතාවය. මේ කය නැසෙන ධර්මතාවය. එතකොට මේ හේතුන්ගෙන් හටගත්ත රූපේ ස්වභාවය තමයි දිරණ එක. ඒ දිරණ රූපය, ඒ ඇතිවෙච්ච රූපේ ඔබ මම කියනකොට, මගේ කියනකොට ඔබට තේරෙන්නේ මේ මම තමයි ඇති වෙලා තියෙන්නේ වගේ. ඔබට තේරෙන්නේ දැන් මේ රූප මිටිය, මේ කය කම්මචිත්ත ඍතු ආහාර කියන තුන් දෙනා නිසා පවතින රූප මිටියක් කියලා පේන්නේ මේ මම ජීවත් වෙනවා වගේ තැනකින් ඔබ පුද්ගල භාවයක්, ඔබේ ඉපදීමක් වෙනවා කෙලෙස් වලට. මේ ඉපදීම ඔබේ ඉපදීමක් කරගන්නවා. ඊට පස්සේ ආහාරය හෝ වෙනස් වෙනකොට, චිත්තය හෝ වෙනස් වෙනකොට, කර්මය හෝ වෙනස් වෙනකොට, ඍතු සප්පාය හෝ වෙනස් වෙනකොට, මේ ප්‍රත්‍ය වෙනස් වෙනකොට මේ රූපය වෙනස් වෙනවා. එතකොට ඕගොල්ලන්ට අපිට හිතෙන්නේ අනේ මම දැන් මහලු ඉන්නේ කියලා. දිරන රූපේ මම මගේ කියලා ගන්නකොට ඕගොල්ලන්ට වෙන්නේ දැන් මම දිරනවා වගේ. රූපේ දිරනවා. දිරන රූපයට මම මගේ කියනකොට දැන් අනේ මම දැන් මහලු ඉන්නේ වගේ තරකින් තමයි තේරෙන්නේ. ඉතින් මේ හේතුන්ගෙන් හටගත්ත මේ රූප මිටිය හේතු එකක් හෝ නැති වුණොත් තියන්නේ නැති වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙන රූපය මම මගේ කියලා ගත්තාම හේතු නැති වෙනකොට නැති වෙන දවසට අනේ මාව මැරෙන්නවා නේද කියලා හිතෙනවා. එතකොට තමන් ජරා මරණ දුක විඳින්නේ කියලා තියෙන්නේ ජරා මරණ ධර්මයේ බැඳිලා හින්දායි. ඕගොල්ලෝ ජරා මරණ ධර්මයේ බැඳුනේ ජරා මරණ ධර්මයේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න හින්දායි. ඉතින් යම් වෙලාවක මේ කය
තමන්කින් දැක්මෙන් මිදුණු ඔබ කිසි වෙලාවක මේ කය වෙනස් වීම නිසා දුක් විඳින්නේ මේ කය මොනවා හරි වීමෙන් කය ලෙඩ වීමෙන් ඔබ ලෙඩ වෙන්නේ නැති වෙනවා. කය මහලු වීමෙන් ඔබ මහලු වෙන්නේ නැති. කය මැරීමෙන් ඔබ මැරෙන්නේ නැති තැනකටපත් වෙන්න පුළුවන්. ඒකට කියනවා අජරාමරයි කියලා. ඔබ ජරා මරණයට බැඳිලා තියෙන්නේ, ජරා මරණයටපත් වෙලා තියෙන්නේ ජරා මරණ ධර්මතාවයක් මම මගේ කියපු හින්දා. ඔබ ජරා මරණ ධර්මයෙන් මිදුණොත්, ජරා මරණ ධර්මයෙන් මිදුණොත් අජරාමර වෙනවා. ඊගොඩේ තමයි ජරා මරණ ධර්මතාවයේ පය ගහලා පිහිටලා ඉඳගෙන ධ්‍යාන ලැබෙන්නේ. නිවන පැත්තකින් දෙබව ධ්‍යානක්වත් ලැබෙන්නේ. ජරා මරණ ධර්මයෙන් ඖදාරික මට්ටමේ ජරා මරණ ධර්මයෙන් මිදෙනකොට ඊට සියුම් මට්ටමේ ආත්ම ප්‍රතිලාභයක් ධ්‍යාන මට්ටමකට බෝපත් වෙනවා. ඒ කියන්නේ ඔබ ධ්‍යාන මට්ටමකටපත් වෙන්න නම් මේ කයෙන් ඔබ මිදෙන්නට ඕනේ. කයේ පිහිටලා ඉඳගෙන ඒ කියන්නේ ඒකට කියන චේත විමුක්ති කියලා. සිතේ මිදීම සහ නුවණින් මිදීම කියලා මිදීම කොටස් දෙකයි. ඔබ මොනතරම් නුවණක් තිබුණත් මොනතරම් සිතුවිල්ලක් ආවත් අද ඔබේ කය බැඳිලා නම් මේ සිතේ. ඔබට දැන් මේ කය සිතේ බැඳලා හින්දා මේ කය මම වෙලා තියෙනවා. පින්වතුන් කවදා හරි දවසක මේ කාම භූමියෙන් කාම ලෝකයෙන් මිදෙන්නේ මේ කයෙන් මිදුණු දවසටයි. ඔගොල්ලෝ දන්නේ නැති ඇති මම ඔය මතක් කරන්නේ තමන්ට නිවන පැත්තකින් තැබේවා කාමෙන් මිදිලා සැබෑවටම ධ්‍යානයක් ලබන්න තියෙන සැබෑ මග මේ ලෝකේ අයින් කරගන්නවා රැවටීමෙන් ඇත්තටම මේ කය පිහිටලා ඉඳගෙන මේ කය පරිහරණය කරමින් ධ්‍යාන ලැබෙනවා නෙවෙයි මේ කයෙන් ඉවත් වීම ධ්‍යානය. මම හොඳ සූත්‍රයක් තියෙනවා පස්සේ පුළුවන් වුණොත් ඔයගලන්ට ඒක කියලා දෙන්නම්. ඔයගලන්ට තෝරන වුණොත් ඒක බලන්න ටිකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ දීඝ නිකායේ තියෙනවා පොට්ටපාද කියලා සූත්‍රය. මෙන්න මේ පොට්ටපාද සූත්‍රය හරිය ලස්සනට පැහැදිලි කරලා තියෙනවා කෙනෙකුගේ ජීවිතයට විමුක්තිය සාක්ෂාත් වෙන හැටි. එතකොට මෙතනදී මතක් කළේ මේ කයෙන් මිදීම නෙමෙයි කය තියාගෙන ධ්‍යාන ලබනවා නෙමෙයි කවදාවත් ලැබෙන්නේ නැහැ. මොකද කය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නිර්මිත වෙච්ච කාම භූමිය අනුගේ ධර්මයක්. ඒ සතර මහා ධාතුන් නිදීමම ධ්‍යාන මට්ටමටපත් වෙනවා. හරියට මේ කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන ටික පෙන්න චිත්ත සමතයක් වඩවඩ ඒක පෙන්න හැම වෙලෙම කටයුතු කරන්න කියන්නේ මේ රූපෙන් ඕගොල්ලන්ගේ හිත මිදෙන දවසක් වෙනවා ඉදාට. හරියට උපමාවක් කළොත් ගැරන්ඩියෙක් වගේ සතේ තමන්ගේ හවෑරිය කලින් තමන්ගේ ඇඟ වෙලාමයි තිබුණේ හැවනේ. එතකොට මේ හැවයි මේ මමයි කියලා දෙකක් නෑ මේ තමන්ම වෙලා ඒ සතාට. පහු කාලෙදී ඉස්සෙල්ලා තමන්ම වෙච්ච පිටපොත්ත අහකට දැම්මොත් හැව ඇරියොත් ඊට පස්සෙත් ඒ සතාට හැවත් මම කියලා හිතෙනවද? නෑ. මොකද හැවෙන් බහැර තමන්ව දකින්න නිසානේ. ඒ ගැරන්ඩියා වගේ පින්වත්නි අද කබලින්ක ආහාර සහිත මේ කය මේ මම වෙලාද ඔබට මේ මමම වෙලා මට අප්‍රමාදීව මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනයේ ගැඹුරුයි. ඒ වගේම මහා දිට්ඨ ධම්මෝ මහා තානසංස සුඛ විහරණයකට ගෙන යන දෙයක් මේ පොඩි පටුතනක් නෙමෙයි. ඔබ මේ කියපු විදිහට සමත විදර්ශනා භාවනා කළොත් නිවැරදි ක්‍රමයකට නොබෝ දවසකින්ම අද ඔබේ කය වෙච්ච මේ ශරීරය ඔබෙන් අතහැරෙනවා. අතහැරුණාම
හරියට ගැරන්ටි එක හවෑරියා වගේ මේ කය වෙනම ඔබ දකින ඒත් මම කියලා දකින්නේ. ඔබ මේ කය පරිහරණය නොකොට මේ කයම ඇසුරු කරනවා මනෝ මේ කයකින් මම කියන ওই සංඥාවෙන්. එදාට තමන්ව දකිනකොට වෙනමම තමන් කියන හැඟීමත් එක්ක කිසි වෙලාවක හැවට තමන් කියන්නේ. අද ගැරන්ඩියා ඉස්සෙල්ලා හැවටත් එක්කයි තමන් කියලා හිටියා වගේ මේ කබලින්ක ආහාරයටත් එක්කයි අද ඕගොල්ලෝ මම කියන්නේ. ඔහොම තැනක ඉඳගෙන ඕගොල්ලෝ නිවන් දකින්න හදන්නේ. නමුත් ඕගොල්ලෝ දැක්කොත් මේ වගේ රළු රූපයක් මම කරගෙන පවතින සිද්ධාන්තයම රළුයි. මේ වගේ රළු රූපයක් කවල පොල නාවල අන්දල පරිහරණය කරන සිද්ධියම වෙහසාගතයි. අප්‍රමාදීව මේක තමන්ගෙන් අයින් කරගන්න තමන්ගෙන් මේ ඇහැකන අයින් කරගන්න වීරිය කළොත් මහණෙනි යමක් නුඹලගේ නෙවෙයි නම් ඒක අයින් කරන්න. ඒක අයින් කිරීම නිසා අයින් කළොත් බොහෝ කලක් හිත සැප පිණිස පවතිනවා. මහණෙනි කුමක් නුඹලගේ නෙවෙයිද? මහණෙනි ඇස නුඹලගේ නෙවෙයි, රූපේ නුඹලගේ නෙවෙයි, කන නුඹලගේ නෙවෙයි, ශබ්දේ නුඹලගේ නෙවෙයි, නාසය නුඹලගේ නෙවෙයි. කිව්වේ මොකද්ද මේ? අහක තියෙන දෙයක් මම මගේ කියලා මේ පොරෝගෙන ඉන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනය ගොඩාක් ගැඹුරුයි. ඉතින් මේක තේරුම් ගන්න ඕගොල්ලෝ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේ ධර්මය බුද්ධිමත්ව තේරුම් අරගෙන කම්මැලි නැතුව මේ පහසුකම කෙටිකම කියලා එකක් නැහැ. බුද්ධිමත්ව තේරුම් අරගෙන යෙදුනොත් මේ ධර්මයේ නොබෝ දවසකින් ඕගොල්ලෝ ගුණ විශේෂණයකටපත් වෙනවා. මේ මරණයෙන් පස්සේ මිදෙන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ ජීවිතයේ මේ දුක්සහගත භවෙන් මිදෙන්න. මේ දුක්සහගත කයෙන් මිදෙන්න. මේ දුක්සහගත සිතෙන් මිදෙන්න. ඉතින් මම මතක් කළේ අපි භාවනා කරනකොට හොඳට දැනගන්නට ඕනේ අපේ අවබෝධය මෙන්න මේ වගේ තැනකින් දුක්සහගත ජීවිතයේ මුදව ගන්න. මේ වගේ මේ දුක්සහගත ජීවිතෙන් ගෙවා ගන්නයි වීරිය කරන්නේ කියලා දැක ගන්න. ඒ දුක්සහගත ජීවිතය ඇත්ත වෙලා ඒකෙන් මිදෙන්න තව වෙන ක්‍රම හොයනවා නෙමෙයි. ජීවිතයේ දුක්සහගත නම් දුක්සහගත ජීවිතයෙන් මිදෙන්න තව ක්‍රම හෙව්වා කියලා දුකෙන් අයින් වෙන්නේ. දුක ඇති කරපු හේතු හොයලා ඒක නැති කිරීමෙන් දුකෙන් නැති කියන ටික තේරුම් අරගෙන ඉවර වෙලා ඊට පස්සේ සමත විදර්ශනා භාවනා කරන්න කියන එක මතක් කරනවා. එතකොට මම කියපු ටික තේරුණාද? එතකොට මෙන්න මේ වගේ අවබෝධයක් නැති වුණොත් හැම වෙලාවෙම ඕගොල්ලෝ උත්සාහවත් වෙයි කොහොම හරි අපි නිවන් දකින්න ඕන කියන තැනක. කොහොම හරි උත්සාහවත් වෙයි මම සෝවාන්වත් වෙයි ගන්න ඕන කියන තැනක. කොහොම හරි උත්සාහවත් වෙයි මම කොහොම හරි ධ්‍යානයක් වූ ලබා ගන්න ඕන කියන තැනක. එහෙමනේ අපි කරන්නේ නේ. නමුත් මේ ධර්මයේ තේරෙන කෙනා කොහොම හරි නිවන් දකින්න කොහොම හරි සෝවාන් වෙන්න කොහොම හරි ධ්‍යානයක් ලබන උත්සාහවත් වෙන්නේ මොකක්ද? කොහොම හරි බෑ කියලා දන්නවා. එයා දන්නවා මේ දුක එන ධර්මතාවයේ මිදීමම නිවන. මේ දුකෙන් මිදිලම ධ්‍යානයකටපත් වෙන්න පුළුවන්. මේ දුකෙන් මිදෙන සිද්ධාන්තය හඳුනා ගැනීමම දික්ටි සම්පන්නයි සෝවාන් කියලා එයා හඳුනනවා. තව මේ දුකෙන් දුක්සහගත මම දුකෙන් මිදෙනවා නිවනට ගියොත් දැන් මේ දුක තියෙනවා ඇත්ත මම ඉන්නවා කොහොමද නිවනට යගත්තොත් හරියට මෙතන ඉඳලා එහා පැත්තේ තව තැනක් තියෙනවා වගේ. නැත්තම් ධ්‍යානයකටපත් වෙ ගත්තොත් සෝවාන් තැනකටපත් වුණොත් හරි කියන තැනක. නමුත් හඳුනා ගන්න ධර්මය කියන එක එහෙම දුක තියෙද්දි පලා ගිහිල්ලා හැංගිලා ඉන්න නිවන කියලා එකක් ධ්‍යානය කියලා එකක් කොහෙවත් තියනවා නෙවෙයි. තමන් ඉන්න මේ දුකෙන් මිදෙනකොට හම්බ වෙන තත්ත්වයන් ගැන යොය නම් කරලා තියෙනවා. ඒක දුක කියන එක තියනකන් නොලැබෙන නූපදින දුක කියන එක තියනකන් නූපදින දෙයක් දුක්ඛ නිරෝධය. දුක්ඛ සත්‍යය තියන තාක් නූපදින දෙයක් නිරෝධ සත්‍යය.
එහෙම නැතු දුක්ඛ සත්‍යය තියෙනවා. අපි කොහොම හරි නිරෝධ සත්‍යයට පැන ගන්න ඕනේ, නිවන අරමුණු කර ගන්න ඕනේ වගේ තැනකින් දකින්න එපා. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. ගොඩාක් දිනෙකට රැවටෙන්න පුළුවන්, රවට්ටන්න පුළුවන් ඔය හින්දායි. මොකද දැන් ඔය පෙන්වන්නේ රූපය අනිත්‍ය දුකයි අනාත්මයි, නිවන නිට්ටය සපයි ආත්මයි කියන. නමුත් ඒක ඇත්තටම අධර්මයනොත් අධර්මයි. විමුක්ති මාවත කවදාවත් ලැබෙන්නේ. නමුත් වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ටික අනිත්‍ය දුකයි අනාත්මයි. ඒ ටික නිට්ටයයි සපයි ආත්මයි කියලා ගත්ත නිසායි දුක ඉපදිලා තියෙන්නේ. නිට්ටය සැපයි ආත්මයි කියන කෙලෙසි අයින් කරගන්න අනිත්‍ය දුකයි අනාත්මයි කියලා දැකලා එතකොට දුක නැති වෙනවා. ඒ දුක නැතිවීමට මග අනිත්‍ය දුකයි අනාත්මයි. මොකද අනිත්‍ය දුකයි අනාත්මයි කියන ටික බලලා නිට්ටය සැපයි ආත්මයි කියන කෙලෙසි අයින් කරන්න තියෙනවා. නිවන කියන එකට ආත්මයක් පනවන්න බෑ. නිවන කියන එක නිට්ටයකින් අනිත්‍යකින් දුකකින් සැපකින් ආත්මකින් අනාත්මයි කියන දෙකෙන් එකකින්වත් පනවන්න පුළුවන් සිද්ධියක් නෙවෙයි. හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දුක ඇති කරපු හේතු හැටියට පෙන්වන්නේ නිට්ටය සැපයි ආත්මයි. ඒ හේතුව නැති වෙනකොට නැති වෙන සිද්ධියක් අනිත්‍ය නිවන. එතකොට ඒ නිට්ටය සැපයි ආත්මයි කියන හේතුව අයින් කරන්න හදපු දෙයක් මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සිද්ධිය. ඉතින් මෙතනදී මම මේ මතක් කළේ හෙට අපි මේකට වඩා ගොඩාක් ගැඹුරු සිද්ධාන්තයක් දර්ශනයක් තියෙනවා. මම ඇත්තටම මේ වගේ දර්ශන දැන් කතා කරන්නත් කම්මැලි වෙලා ගොඩාක් දෙනෙකුට ඕනේ తాවකාලික දෙයක්. සැබෑවටම ජීවිතේ විමුක්තියක් හොයන්න ඕනේ. ගොඩක් දෙනෙක් සමහරට තමන්ව රවට්ට කරන මට්ටමකටපත් වෙලා. නමුත් කවුරු මොන විදිහට කිව්වත් මගේ ජීවිතේ තාම දුකෙන් මිදලා නෑ නේද කියලා අවංකවම තමන්ට මැන ගොඩක් දෙනෙක් කටයුතු කරන්නේ. මේ තමන්ගේ ජීවිතේ එහෙමමයි දුක. නමුත් ඔබ මේ தත්ත්වයටපත් වුණොත් මේ වගේ තැනකටපත් වෙනවා කිව්වහම තමන්ව පෙනිපෙනි මම මේ වගේ තැනකට ආපු කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා තමම මේක ප්‍රකාශ කරන බොහෝ දෙනෙක් රවට්ටන ක්‍රමවේද ටිකක් කරනවා. ඉතින් ඒ හින්දා මේ කතා කරන දර්ශන තියෙන ගොඩාක් ගැඹුරුයි. ඉතින් ඒව සාමාන්‍ය මට්ටමක කිව්වට තේරෙන්නේ. ඉතින් දැන් ගොඩක් මන්ද උත්සාහය වෙලා මාත් ඒවා කියන්නේ. අදද මම සාමාන්‍ය උගලන්ට පෙනෙන මට්ටමේ ටිකක් මේ කතා කරන්නේ. මේකත් වඩා ගොඩාක් ගැඹුරුයි. ඉතින් හෙට මම ඒ දර්ශනය ගැන ටිකක් කියලා දෙන්න හදනවා. පුළුවන් නම් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. නමුත් බුද්ධ ශාසනය කියලා කියන්නේ ඇත්තටම පින්වත්නි ගොඩක් ගැඹුරු. සමහර විටක චතුරාර්ය සත්‍ය දකින්න හේතු සම්පත්තියන නැත්නම් නිවන් දකින්න හේතු සම්පත්තියන එක්කෙනෙක් හොයාගෙන භාග්‍යතුන් වහන්සේ යුදුන් සිය ගණන් වඩිනවා. මොකද තථාගතයන් වහන්සේ මිනිස්යන්ගේ මූණ බලලාද සලකන්නේ? තව කෙනෙකුට බණ කියන තව කෙනෙකුට බණ කියන්නේ නැද්ද? නමුත් තථාගතයන් වහන්සේ සම්සීල සත්‍යයන් කෙරේ සමසිත ඇති කරුණාවෙන් යුක්තයි. නමුත් මේ ධර්මය ග්‍රහණය කරගන්න හේතු සම්පත් තියෙන කෙනාට කල්ැතු අනුතහ දක්වනවා. එතකොට ඇහෙන පමණකින් හොඳට යමක් කියනකොට ඕගොල්ලෝ හිතන්නේ දැන් වර්තමානයේ නොයෙක් දේශනා තියෙනවා. මොකද්ද? සෝතාපන්න කියලා කියන්නේ මොකද? සෝත කියන්නේ කන, ආපන්න කියන්නේ පැමිණෙන, කාන්ට පැමුණාම සෝවාන් කියන මොකද්ද? මේ වචනේ අහුනහම ගමන් සෝවාන් කියනවා. මේ ඒව නිවැරදි නෑ, මේ වැරදි. දොස් නමුත් ඕගොල්ලෝ හිතන්නේ නෑ. ඕගොල්ලෝ ඉගෙන ගන්නෙත් නෑ. මේ පෙන්වන වචනේ ඇත්තටම එහෙමද කියලා හිතන්නේ. සෝතාපන්න. සෝත කියන්නේ කන, ආපන්න කියන්නේ පැමුණා, සෝතාපන්න කියන්නේ කනට පැමිණීම. අහන සද්දේ කනට පැමුණුණු පමණකින් සෝවාන් කියලා කියනවා. අද
ඒ හින්දා ඒ වගේ තැන් වලට එන්න ඔබ බණ අහන්න විතරයි තියෙන සෝවාන් වෙනවා කිව්වම හැමෝම දුවනවා දාස් ගන්න. නමුත් සහේතුකද කියලා බලන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ ওই ටික කලමනේ කරන්න එක්කෙනෙක් හොයාගෙන 70,000 ගණනක යන්න ඕනේද? ඈ ඒ භාග්‍යතුන් වහන්සේගේ වචනයේ කනට පැමිණි පමණකින්ම සෝවාන් නම් ලෝකෙ මෙහා කරන ඉඳන් මෙහා කරවලටම තථාගතයන් වහන්සේ දේශනා කරගෙන යන්නේ කනේ තියෙන්නේ. ඒක ඔක්කොම ගොඩනේ. සමහර විට ධර්ම දේශනා කරද්දී දේශනා කරන්නේ නැතුව නතර වෙලා ඉන්නවා කියන ඒ ධර්මය අවබෝධ කරගන්න එන පුද්ගලයා තාම මගේනවා කියලා දැකලා. ඉතින් සෝතාපන්න ඇහෙනු පමණකින්ම සෝතාපන්න නම් ඉතින් එන ඔක්කොටම බණ කියන එකනේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහාන් බුද්ධත්වයට පත් වෙනකොට මට හිතුණා මම අවබෝධ කරගත්ත ධර්මයේ ලේසි නෑ. මේක ලෝකෙට කියන්නේ කිව්ත් වෙහසක් විතරයි. කියලා උත්සාහ වුණාම බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් මේ දේශනා කරන්න පටන් ගත්තේ කියනවා. ඒතකොට ලෝකෙ බැලුවලු මේ කියන දේ ගොඩක් දෙනකොට තේරෙන්නේ නැහැ. ඇත්තටම ටිකක් තේරෙන අයත් ඉන්නවා කියලා දැක්කම ඉන්න අය වෙනුවෙන් පටන් ගත්තා. එතකොට ඒකෙන් තේරෙනවා මොකද්ද? ඒ වගේ දැන් ඕගොල්ලෝට හොඳට තේරුම් ගන්න පුළුවන්. නුවණක් තියෙනවා නම් නිකන් බොරුවට සද්ධාවෙන් එක එහෙමයි කියලා ඕගොල්ලෝ දුවන්නේ නැතුව වෙනවද නැද්ද කියලා හිතන්න. ඕනේ දේවල් නේ. එතකොට ඇහුණු පමණකින් සෝවාන් වෙනවා නම් එදා එහෙනම් තථාගතයන් වහන්සේ මන් දුස්සහයි වෙන්න දෙයක්වත් නැහැ නේ. මොකද ඔක්කොටම කෙනෙක් විතරයි තියෙන්නේ. ඊගාවට ඔබ කිව්වහම කට්ටිය කියන්නේ එහෙනම් ඉතින් මధుරෝ කොඳුරෝ සෝවාන් කියන. ඒකත් කූම් ගාගෙන කනට එනවනේ. ඉතින් ඇහුණු පමණකින් සෝතාපන්නයි නම් මధుරෝ කොඳුරෝ සෝවාන්. නමුත් බලන්න අදක්ෂකම කොච්චරද කියන එක වචනයක් බෙදා දැක්විය යුතු තැන් තියෙනවා. පාලි භාෂාව ගත්තාම සෝත කියන වචනය ගත්තාම කනට සෝත කියනවා. කනට විතරක් නෙමෙයි සෝත කියන වචනේ ධර්මයටත් කියන ධම්මස්සෝත කියලා. ඊට පස්සේ සෝත කියන වචනේ කෙලෙස් වලටත් කියන ක්ලේශස්සෝත කියලා. සෝත සැඩපහර කියලා. එතකොට සෝත කියන වචනය ගත්තාම මේ පෙරපසු වචන දිහා බලලා තමයි අපි ඒක යොදා ගන්න ඕනේ. භාෂාවක් උනත් ගත්තාම එක සමාන වචන තියෙනවානේ. දැන් ඉංග්‍රීසියෙන් ගත්තාම අපි කියමු සන් කියන වචනේ ගත්ත. මට තේරෙන්නේ ඊරටත් කියනවා පුතාටත් කියනවා ස්පෙලින් වෙනස් නම් શબ્ද එකයි. නමුත් දැන් මේ කියන්නේ ඉර ගැනද දැන් කියන්නේ පුතා ගැනද කියන එක අපිට තේරුම් ගන්න වෙන්නේ පෙරපසු වචන ටික දිහා බලලා නේද? ඊට පස්සේ පුතා ගැන කී ඉන්නකොට ඉර ගැන වචනයක් කිව්වොත් ඉර ගැන කියනකොට පුතා ගැන කිව්වොත් අහසට පොළොව අපි. ඒ වගේ සෝත ආපන්න කියලා කියනවා. සෝත කියන ඒ වචනේ දැන් නිර්වචනය කිරුවේ කන නෙමෙයි. ධර්ම ස්රෝතය. දහම් සැඩපහර. ධර්ම ස්රෝතේ ධර්මයේ නැමැති සැඩපහරට ස්රෝතේට වැටුණු කෙනා ගහගෙනම යනවා නිවරට නතර වෙන්නේ. නියතු සම්බෝධි පරායනෝ. සෝත ආපන්න සෝතාපන්න ධර්ම ස්රෝතේට පැමිණි නිසා සෝතාපන්නයි කියලා කියනවා. කියන තැනකින් ධර්ම විස්තර කරන්න. ඕකට කනගත්තොත් හරියනවද? නැහැ. මේ දර්ශනයට ආපු කෙනා සම්මාදිටේ යුක්ත කෙනා දහම් නැමැති සැඩපහරට ආව යාව ගහගෙන යනවා නිවරටම. නියතෝ සම්බුද්ධි පරායනෝ. ඒ හින්දා යා නියතයි නිවනට කියන අදහසින් දහම් සැඩපහරට හසු වුණා නතර වෙන්නේ නැහැ සසර තුල නිවනටම නියතයි කියන අදහසින් සෝතාපන්නෝ උච්චති සෝතාපන්නයි කියලා කියනවා. ඒකට සෝත කියන එක කන ආපන්න කියන්නේ පැමුණා සෝතාපන්නයි කියලා පෞද්ගලික අදහසක් දෙනකොට ධර්මයේ දන්නේ ඉගෙනගෙන නැහැ. එහෙනම් අපිත්‍යමු බනහන්න කියලා යනවා. ගිය කෙනාටත් වරදිනවා කියන කෙනාටත් කලම වැරදිනවා. ඉතින් ඒ නිසා මොනවට හරි දුවනකොට හොඳට ඒ ගැන අහලා තේරුම් කරගන්න කියන එකත් මතක් කරනවා. ඔය එක වචනයක් උතන ඔහොම වැරදිලා නම් ඔය පෙන්නන වචන අතර කොච්චර දේවල් වැරදිලා ඇද්ද? අපි හරිමයි කියලා දුවන්නේ. ඒ හින්දා හොඳම දේ විශ්වාස තබා ගන්න තමන්. මම ඕගොල්ලන්ට කිව්වොත් ඕගොල්ලෝ බය වෙන්න එපා. දැන් මේ ටික අහගත්ත සෝවාන් වෙලා අපායට යන්නේ නැහැ දැන් කියලා මම කිව්වා. තමන්ව පරීක්ෂන්න. ඇත්තටම මට සක්කාය දිට්ඨිය නැද්ද? රූපේ සත්‍ය කියලා පෙනෙනකම මට නැද්ද? මට විචිකිච්ඡාව නැද්ද?
මේ සත්‍යය කොහේ ඉඳන් එන්නේ නැද්ද? කොහොම එන්නේ නැද්ද? කොහාටද යන්නේ නැද්ද කියන ගතියක් මට නැද්ද? බලනකොට ඇත්තටම තියෙනවනේ මගේ. එහෙනම් මේ ආමුදුරු කිව්වත් මම සෝවාන් වෙලා නැහැ. එහෙනම් මා කියනකොටම එහෙනම් මා සෝවාන් වෙලා ඇති කියලා තව කෙලෙසික තව කෙලෙසියක් තියාගන්නවා. තියාගෙන මාන්න ඇති කරගන්න නැතුව විතරම නිහතමානී වෙන්න. තමන්ව තමන්ට පිහිටක් පිළිසරණක් කරගන්න කියන එක මතක් කරන මේ පසුබිම් ටික මතක් කරන්නේ අද ලෝකේ තියෙන පරිසරයේ හරිය සෝචනීයයි. බොහෝම දුකසේ ඔබත් මමත් මේ සන සම්පත්තිය ලබාගත්තේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතේ සද්ධර්මය. ඉතින් තමන්ගේ වැරද්දෙන් හරි අනුන්ගේ වැරද්දෙන් හරි වැරදුනොත් අපිට වරදින්නේ මේ සන සම්පත්තිය. ඒ හින්දා වචන වලට රැවටෙන්න එපා. වචන වලට හසු වෙන්න එපා. හොඳට සිහි කරලා බලන්න. ඊගාවට හැමදාම ඕගලන්ට වෙන දෙයක් තමයි නිවන් දකින්න කවදාවත් හම්බ වෙන්නේ නිවන් දකින්න මගක් පුරන්න හම්බ වෙන්නේ හැමදාම මගක් හොයන්න තමයි හම්බ වෙන්නේ. ඇයි? නිශ්චිත ගමක් අපිට නැහැ. අපිට මෙන්න මේක නේද නිවන් දකින්න තියෙන්නේ කියලා නිශ්චිත මාර්ගයක් නැහැ. ඒකට හේතුව මොකක්ද? නිවන පිළිබඳ නිශ්චිත දැක්මක්, නිවැරදි දැක්මක් නැතිකම. ඇයි? හැමදාම මම ඉන්නවා. මම ඉන්න මට සැනසෙල්ලකුත් නැහැ කියලා දකිනවා. ඉන්න මට නිවන් දකින්න මේක කරන්න කිව්වම ඒක කෙරුවට ඉවරයි. ආයෙත් Taman ඉන්න තැන ඉන්න හින්දා ආයෙත් නිවන නැහැ කියලා කියනවා. ආයෙත් කෙනෙක් කියනවා නෑ නෑ. ඕකට වඩා හොඳ කෙටි ඍජු මාර්ගයක් තියෙනවා මෙන්න මේක. ඉතින් නිවන ඕනේ හින්දා ආයෙත් ඒකට යනවා. ඒ කියපු නිවනේ කටයුතු කරනවා. ආයෙත් ගියලා හිටපු දැන. ආයෙත් ටිකකින් පේනවා Tamanට නිවිලා නැහැ. ඉතින් ඕකම වෙලා තියෙන්නේ. දැන් කෙටි ක්‍රමයක් හොයාගන්න මොකද්ද? තවත් ඕගොල්ලෝ අපිත් වෙන කෙටි ක්‍රමයක් මොකද්ද? නිවන කියන්නේ තව මොකක් හරි පත් වෙන එකක් නෙමෙයි. ජරා මරණ ධර්මතාවයෙන් වෙන්වීමම අජරාමරකම. මේ දුක්ඛාගත භවයෙන් මිදීමම නිවන කියන තැනකට ඉලක්ක කරගත්තා නම් ඕගොල්ලෝ ටික ටික හොයනවා මගේ ජීවිතේ දැන් දුක ගෙවෙන විදිහට තියෙනවද නැද්ද? තමන්ම තමන්ට මිම්ම කරගන්න. ඕගොල්ලෝ කරන චිත්ත භාවනාව වෙන්න පුළුවන්, පඤ්ඤා භාවනාව වෙන්න පුළුවන්. එදිනෙදා ජීවත් වෙන ජීවිතේ දරුවාගේ හොඳ නරකට වෙනදට ආපු පීඩාව එන්නේ නැහැ. මට එතන තියෙන සිද්ධිය ගැන ටිකක් නුවණයි. වෙනදට මහත්යක් නෝන එක්ක මහත්යක් අඬදබර කරන සිද්ධිය ඒ වගේ මම ඇලෙන්නේ ගැටෙන්නේ ඒ සිද්ධිය නුවණ. නිකන් හිතේ සමාධියකට නෙමෙයි. බයිනවා කියන තැනක වෙන්නේ මේ සිද්ධිය නේද? දැනුම් අහන්න කියන්නේ මේක බයිනවා කියන සිද්ධිය මේක නේද? කියන සිද්ධිය දන්නවා. එතකොට අම්මා තාත්තා මැරලා යන දුක වෙනදට වඩා වරුතු වෙනවා. ඇයි? කෙනෙක් මරණයටපත් වෙනවා කියන තැනක තියෙන સિદ્ધාන්තය මේක නේද? කියලා ඕගොල්ලෝ දුක එන ශේස්ත්‍රයම පිරිසිදු දැකලා ඒක ඇත්ත නොවන කමකට නම් එන්නේ ඔන්න ඕගලන්ට විශ්වාසය තබන්න පුළුවන්. හොඳට මතක තබා ගන්න ගින්න තියෙන තැන නිවෙන්න ඕනේ. ඕගලන්ට දුක එන સિદ્ધාන්තයෙන්ම මිදීම දුකෙන් මිදීම. වෙනදට මේ කය මමම වෙලා මට බොහෝ දේ අවශ්‍යයි. මට බොහෝ රුචි අරුචිකම් තියෙයි. මේ කය ගැන තමම වෙච්ච සිද්ධිය ටික ටික හොඳට තේරෙනවා. අනේ මේක රූපෙනේ. මේක සතර මහා ධාතුනේ. මේක කැඩෙන්න බිඳෙන්න පුළුවන් දෙන්නේ. මේ මට මෙහෙමම ඕනේ. මගේ අය මෙහෙමම ඉන්න ඕනේ. මගේ දේවල් අල්ලන්නවත් බෑ කියන තැනකින් තිබුණු ගතියක් හින්දා ඇලුනා නම් ගැටුණා නම් බැඳා නම් ප්‍රශ්න ගැටළු ඇති කරගත්තා. දැන් ඒක ගෙවිලා මොකක් නිසාද? සතිපට්ඨානේ වඩලා මේ කය පිළිබඳ ටික ටික දකින්න මේ කය මමම වෙච්ච කම ගෙවිලා ගිහිල්ලා ගෙවෙනවා. ඒ ගතිය ඒ මම්මම වෙලා ඇත්ත වෙලා ගහ බැනගත්ත ලෝක ගතිය මිදෙන්න තමයි මේ බැලුවේ. ඒ බලන්න ඒ දකින්න උපකාර පිණිසයි සමතේ වැඩි කියන තැනකින් තියාගත්තා නම් අපි ගොඩක් ඊතරලා ගොඩක් අපි මේක ගොඩාක් කල් මම 2011 මෙහෙට ආවා. එදා ඉඳන් බොහෝ දර්ශනාත්මක පැත්තක් කියනවා. අපි ගොඩක් දෙනෙක් කරන්නේ අනේ ආමුදුරංග බණ ගොඩාක් ගැඹුරුයි. අපි සරල දෙයක් හොයමු. ගොඩක් දෙනෙක් සමහරට සරල දේවල් හොයා ගියා යනවා. නමුත් සරල දේ මිදුනේත් නැහැ.
සරලයි කියලා බලපින්ද ඒකෙන් ප්‍රතිඵලයක් ලැබුණෙත් නැහැ. ඒකෙන් මිදුණෙත් නැහැ. ගැඹුරු පැත්තක්. නමුත් එදා හරි පටන් ගත්ත නම් ගැඹුරු වුණත් අපිට නොතේරුණාට තේරෙන මට්ටම ටික ටික හරි පටන් ගමු කියලා මෙලහට අපි දෙපාරක් ඊතර වෙලා මේ. නම සරල දේ හොයා ගිහිල්ලා අපිට සරල දෙයක් නැහැ ගැඹුරු දෙයක් අපිට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා එහෙනද මම උඩ ලං කරලා තියෙන කොට ඒක සමායන එතකොට ඒ වගේ අපි සරල දේ නෙමෙයි ඇත්තටම හොයන්න ඕනේ. යම ගැඹුරුයි කියලා දැනගත්තාම අපි ඒ ගැඹුරු දේ ලැබීම ගැඹුරු දේ ගවේෂණයට ආරම්භය කරගත යුතුයි මිස ගැඹුරුයි කියලා ඉවත් වීම නෙමෙයි කරන්නේ. අද දවසේදී හරි අපි ගැඹුරු මට්ටමට යන අපේ නුවණ අපි අවදි නොකළොත් ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන ශාසනයක අනේ ධර්මය අපිට තේරෙන්නේ නැහැ කියලා අපි සැහැල්ලු නිකන් රසකට යයි අනිවාර්යයි. මොකද අපි හුරුකලේ ඒක නිසා. නමුත් අද අපිට අනේ අපිට තේරෙන්නේ ගැඹුරු දේ තේරෙන මට්ටමට ගන්න කොහොමද කියලා උත්සාහවත් වෙන්න ඕනේ. ඔබට අද කියන දේ තේරෙන මට්ටමක තිබුණා නම් ගැඹුරක් නොතිබුණා නම් සීල සමාධි දෙකක් ඕනේ. සීල සමාධිය ඕනේ නැහැ. ලෝකෙට කතා කරන දේ සරල මට්ටමක තේරෙන මට්ටමක තියෙනවා නම් මේ ශාසනයේ ප්‍රතිපදාවක් ඕනේ. අහපු ගමන් ඉවරයි. දැනගත්ත ගමන් ඉවරයි. නමුත් අහපු දේ තේරෙන්නේ ඒක ගැඹුරයි ග්‍රහණය කරගන්න බැහැ. ඊට පස්සේ තමයි ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒක පෙනෙන තැනට තේරෙන තැනට ග්‍රහණය කරගන්න පුළුවන් තැනට යන්න සීලයේ පිළිපලා චිත්ත සමුදය උදව් කරගෙන මේ වගේ උපාය කළා තමයි ඔබ මේක තේරෙන මට්ටමට ගන්න වෙන්නේ. අපි මෝඩ මනසට සීම අපහසුවක් නැතුව තේරෙනවා නම් ඒ දර්ශනයත් මෝඩයි. එතකොට මෝඩ දර්ශනයකින් නිවන් දකින්න බෑ. එහෙනම් දැන් අද අපි කතා කරපු දෙකේදී භාවනාව ක්‍රම දෙකක් තියෙනවා. චිත්ත භාවනා, ප්‍රඥා භාවනා, නැත්නම් සමථ විදර්ශනා. සිතේ කතා කරන ගතිය නතර කරලා සිතේ තැන් කරලා තැන්පත් කරන ක්‍රමයට කියනවා සමථ භාවනා, චිත්ත භාවනා කියලා. ඒ තැන්පත් කරගත්ත මනසකින් එකඟ කරගත්ත සිතකින් යුක්තව ඇත්ත ඇති හැටි දකින්න මට්ටමට ඇත්ත ඇති බලන්න හිත මෙහෙවන එකට කියනවා පඤ්ඤා භාවනා විදර්ශනා කියලා. මේ දෙකම කරන්නේ මොකටද? දුක ඇතිකලේ නන්දි රාගය නැත්තම් තණ්හාව කියන කෙලෙස්ය නිසයි. ඒ කෙලෙස්යකින් ඔබව නිර්මාණය කළා, මාව නිර්මාණය කළා. ඔබෙත් මගෙත් ලෝකය හදලා මේ මාව කළා, මේ මගේ අම්මා තාත්තා කළා. මම ලෙඩ වෙලා මහලු වෙලා මැරලා ඉන්න දුකත් අම්මා තාත්තලා සහෝදර නැතිවෙන් පිය විපයෝග දුක්ඛය, අපේ සංපයෝග දුක්ඛය කියන මේ දුක් ටික ලබා දුන්නා. මේ දුකට හේතු ටික මේ කය උරුම කළා, මම මගේ කියලා උරුම කළා දුන්නු. මේ කය මගේ දුව පුතා කියලා උරුම කළා දුන්නු කෙලෙසෙනුයි කලේ. දිනක පෙන්නලා මේ කය මම මගේ කියලා උරුම කරපු කෙලෙසය. මේ රූප ටික මගේ දුව පුතා කියලා උරුම කළා දුන්නු කෙලෙස් ටික. අතහැරනකොට මේ දුක නැති වෙනවා. අමුතුවෙන් වෙහෙසක් ගන්න ඕනේ වයින් කරන්න. සමාධිට්ඨි. ඒකට ඔබටත් මටත් කරන්න තියෙනවා. දුකවත් දුක ඇති වෙන කෙලෙසියටවත් නෙමෙයි අමුතුවෙන් වැඩක්. හැම වෙලාවෙම සමාධිට්ඨි ඇත්ත බලනවා. Taman කියපු රූපයත් දුව දරුවා ඥාති හිතයිසින් කියලා හම්බ වෙන තැනක තියෙන රූපයත් ඇත්ත ඇති හැටි පෙනෙනවා. එම මේව කායං යථා තිතං යථා පනේතං ධාතුසෝපජ්ජයක. මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි
පෙන්වන හැම වෙලේම. එහෙම පෙන්වුවට ඒ ඇත්ත අපිට පේන්නේ ආවරණීය ධර්ම වැඩි. ඒ කියන්නේ මේ රූපය ඇත්ත බලන්න හැදුවට පේන්නේ ඇතුළතින් ඇවිල්ලා හිට ගන්නවා තව එක්කෙනෙක් නෑ පුද්ගලෙක්. කෙනෙක් කියන හැඟීමම ආවරණය වෙනවා. මෙතන තියෙන කලාප ස්වභාවය, කුණුප ස්වභාවය, ධාතු ස්වභාවය බලන්න හදනවා. බලන්න හැදුවට බලනකොටම තමන් තුළින්ම නැගිටලා තමන්වම හාරස් කරගෙන හිට ගන්න එක්ක අහවල් කෙනා නැත්තම් පුද්ගලයා මිනිසෙක් කියන gati ටික. එතකොට මේ ඒ උපදින gati ටිකට කියනවා ආවර්ණීය ධර්ම කියලා. මේකෙන් ආවර්ණය වෙන හින්දා බැලුවට පේන්නේ. ඒ වගේ මේ බලන දේ මේක ධාතුයි කියලා බලනකොට බලන දේ පේන්නේ නැති වෙන්න. මේක කුණුප කොටස් ටිකක් තියෙන කියලා බැලුවට පේන්නේ නැති වෙන්න. මේක අනාත්මය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා බැලුවට පේන්නේ නැති වෙන්න හේතුවක් තමයි කාමච්ඡන්දේ. මේ වස්තුවකට තියෙන කැමැත්ත බලනකොටම ඊට තමන් යම් ආකාරයට කැමැත්තකින් ඇසුරු කරලා සිද්ධාන්තයෙන් ඇවිල්ලා තමන්ගේ මනස පැත්තෙම ඇවිල්ලා හිට ගන්නවා. එතකොට පේන්නේ. ඊට පස්සේ මෙහෙම වළඳ හදනකොටම අරමුණු වල පුද්ගල සත්ව භාවයකින් ඇතිවෙන අකමැත්ත පටිගය කියන නැත්තම් ව්‍යාපාද ගතිය කියන එකත් ආවර්ණීය ධර්මයක්. ඊට පස්සේ එහෙම නැතිනම් සිතක කයක මිද්ද ගතිය, තීන ගතිය, නිදිපර ගතිය, හැකුළුණු ගතිය ඒකත් ආවර්ණීය ධර්මයක්. ඊගාවට අර හිතේ කතා කරන මේක බලන්න ඉස්සෙල්ලා දරුවා ගැනත් හිතලා, ගෙදර ගැනත් හිතලා, වැඩ පුළත් හිතලා, යාළුවත් හිතලා, කරපු දේත් හිතලා, කාපු දේත් හිතලා කියන gati එකින් එක හිතනොත් මේ වගේ දෙයක් බලන්න බෑ. ඊගාවට තව එකක් මෙතන තියෙන අනාත්මය බලාගන්න Tamanට හිත නිශ්චිත භාවයකම පවත්තන්න බැරි එකක් විචිකිච්ඡාව. ඒ කියන්නේ මේ සත්‍යයක්මයි. මේ සත්‍යය කොහේ හරි ඉඳලා එන්න ඇති. කොහාට හරි යයි කියලා නොවිසඳුණු සිතේ ගතියත් හේතුවක් මෙතන තියෙන අනාත්ම ස්වභාවය ඔබට බලා ගන්න නොහැකි වෙන්න. එතකොට මෙන්න මේ චිත්ත සමතේ ওই නීවරණ ධර්ම తాවකාලිකව යට ගන්න. නැති කරනවනේ යට ගන්න. යට කළා මේ පවතින ස්වභාවය දකින්න ඉඩ සකස් කරලා දෙනවා. අන්නේ ඉඩ දකින්න දවසකදී ඔබට යම් මොහොතක් තියෙයි ඇත්තටම මෙපමණ හේතු ප්‍රත්‍යයෙන් හටගත් අනාත්ම සිද්ධියකට කෙලෙසයකින් පුද්ගල භාවයකින් බලල පුද්ගල භාවයක උපදවගෙන දුක් විඳිනව නේද කියන ටිකක් වෙන්නේ. දුකට හේතු Taman තුලින් දකින්න සිද්ධියක් අපේ. එදාට අපි බාහිර දුක නැති කරන සිද්ධාන්තයක් අරබයක් අටුතු කරන්න. ඒ කියන්නේ මේ පුද්ගලයෙක් ඉන්නවා, මේ පුද්ගලයාගේ ඒ පුද්ගල නිසා එන දුකින් ඉවත් වෙන්න කටයුතු කරන්නේ. පුද්ගල භාවයේ උපදවාගෙන දුක් විඳින සිද්ධිය ගැන කලකිරන දවසක්. අන්න ඒ වගේ එදාට මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේම මේ මම කියලා අනිත් පුද්ගල දේවල් කියලා අද අපි සැප දුක් විඳින ලෝකේම හටගත්ත හේතු ඒකට කියලා දවසක් එනවා. අන්නේ හේතුෙන් මිදෙන්න විරවීර්ය කරනවා දැකීමෙන් යුක්තවම. ඉතින් ඒ දුකට හේතු නැතිව දුක නැති වෙනවා කියලා දහම් පරිශ්‍රණය කළ නිසායි ඒකට ගල යුතු වැඩ පිළිවෙල තමයි මොකද්ද? මේ චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන දෙක. එතකොට ඒ ටිකෙන් හැදෙන්නේ සමථ විදර්ශනා කරනකොට ඔබත්මත් නිවන් දකිනවා, ධ්‍යානයකටපත් වෙනවා, සෝවාන් වෙනවා කියලා වෙන එකක් ගන්න. ඒ ටික කරනකොට මේ කය මම හැටියට පෙනෙන සිද්ධියෙන් මිදෙනවා. මේ වගේ දුව පුතා කියන පෙනෙන සිද්ධියෙන් මේක ගොඩාක් වටිනවා. රත්තරන්මයි රිදීමයි කියලා වටිනාකම පෙන්වන කමෙන් මිදෙනවා ඔයගොල්ලන්ගේ මනස. එතකොට පළගටිය පහනට පයින්නවා වගේ මේව බදාගෙන ඉන්න උපාදාන නිරෝධ, තණ්හා නිරෝධ, උපාදාන නිරෝධ. ඒ වටිනාකම ගෙවුනහම මේ බදාගෙන ඉන්න ගතිය බීම යතහැරෙන්නේ. නමුත් මේ මගේ දුව පුතා රත්තරන් රිදී මුතු මැණික් කියලා බදාගෙන ඉන්න කම කවදාවත් ඔයගොල්ලන්ගෙන් අතහැරෙන්නේ තණ්හාව දුරු වෙන්නේ.
උපාදාන සහිත නිසාම උපාදාන ස්කන්ධයෙන් දුක් විඳින්න වෙනවා. උපාදාන සහිත නිසාම නැවත ප්‍රතිසන්දි වශයෙන් තියන්න වෙනවා. ඒ හින්දාම ජරා මරණ දුකේ යුක්තයි. ඉතින් ඕගොල්ලෝ දන්නවා උපාදානය කියන එක බතාගෙන ඉන්නකම අතහැරෙන තණ්හාව නැති වෙනවා. මේ වටිනාකම නොදැනුණු අපි කියමු ඩොලර් 100ක් තියෙනවා දැන් කොපාටම අපි ගන්න. එයි ඒක වටිනාකමක් දැනෙනවා අපිට. වටිනාකමක් දැනෙනකම් මේක උපාදාන කරගෙන ඇසුරු කරගෙන ඉන්නවා කියන එක නවත්තන්න බෑ. රහතන් වහන්සේ නමක් ඒක දැක්කට වටිනාකම තමතුල යෙදෙන්නේ නැහැ. හිතලා කරනවා නෙමෙයි යෙදෙන්නේම නැහැ. ඒ හින්දා ඒක නොගෙන ගියා කියලා අපහසුාවක්වත් හදිසියෙ ගත්තා කියලා පහසුාවක්වත් දැනෙන්නේ නැහැ ඒ ජීවිතේට. ඒක තමන් දෙසව තව කෙනෙක් ගත්තා කියලා දුක හිතෙන්නේ නැහැ. ගත්ත කෙනාගේ මුදුල්ල ගන්න කියලා හැඟීමක් එහෙම අරගෙන පරිහරණය කරන තරම මේ කෝල කඩදාසිය වුණා කමක් කරන්නේ. එහෙම නැති උනේ මෙතනත් නැති නෙමෙයි තමන් නැති හින්දා. මේ කය තමන් කියලා පියුම් නැති හින්දා. එතකොට මේ දුක්ඛ සිද්ධිය මෙදීම නිවන. ඒ සඳහා යටි භාවනා කරන්නේ. එහෙම නැතු මේව භාවනා කරගෙන යනකොට ඉස්තනකට වැටි ආසුවන් ඉස්තනකට වැටි ආන්දයන්ය යනකොට නිවනට වැටි අන්න නිවන නෙමෙයි. ඒවා මනෝමය සංකල්ප සිද්ධාන්තය. එහෙම නිවනක් ලැබුණා ධ්‍යානයක් ලැබුණා මාර්ගඵලයක් ලැබුණත් වැඩක් නැහැ. මොකද ආයෙත් මේ කය ඇත්ත වෙලා නම් නමුත් නිවන කියන සැබෑ අර්ථය වචනයක් නෙවෙයි අර්ථය. නිවන අර්ථය. මාර්ගඵලය කියන එක ජීවිතයට වෙච්ච අර්ථය. ධ්‍යානය කියන එක අර්ථය. සිද්ධාන්තයක් නෙවෙයි මනෝමය දෙයක් නෙවෙයි. ජීවිතය තුළින් ගොඩනැගිච්ච විද්‍යමාන වන අර්ථය. ධ්‍යානලාභී කෙනෙක් කියන්නේ ඔබ ඇලිලා නැහැ බැඳිලා නැහැ සාමාන්‍ය ලෝකයා වගේ මිදිලා ඉමත් නැහැ. දිට්ඨි සම්පන්නයි. ඔබ මේ දුක ආත්ම කරගෙන ඉන්න සිද්ධිය වැරදි බව දැකලා දුකෙන් මිදෙන ඥාන දර්ශනයක් තියෙනවා. මේ දුක ඇති උනේ මෙහෙම. මේ හේතු නැතුව දුක නැතිව මම නිතරම මේ දුක නැති වෙන විදිහට මේ කය පරිහරණය කරනවා මේ නෝනේ මේ සීයේ කියන තැනකට ආපහු නිවැරදිව ඔබ කයේ වාසයට පැමිණලා නිවැරදි දර්ශනය කරනවා. අද දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය අඥාන නිසා ඔබ මේ කයේ පැමිණියේ කයේ වාසයට පැමිණලා ආත්මව මිත්‍යා ප්‍රතිපදාවක්. ඔබ දිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ මේ කයේ වාසයට පැමිණුණා සමාධිත්‍යව සමාප්තිපදාවක්. ඒ නිසා අපි ආපහු ටිකක් භාවනා කරමු. පුරු වෙන්න. හැබැයි මේ භාවනාව මේ ප්‍රයත්නය පන්සලේදී විතරක් නෙවෙයි. ඕගොල්ලෝ මේ පුරුදු වෙනකොට මේ පුරුදු වෙන ක්‍රමය ගෙදර දොරේදී අභ්‍යාස කටයුතු වැඩ කටයුතු කරද්දී වැඩට යද්දී වාහනේ පදවද්දී මේ හැම වෙලාවකම ටික හුරු කරන්න ඕනේ. එහෙම හුරු කරන්න තමයි ඕගොල්ලෝ මේ ජීවිතය හැදෙන්නේ. අර දැන හොඳට මතක තබා ගන්න මොකද්ද? ජරා මරණ සංඛ්‍යාත මම අජරා නිවනට පත් වෙන්න හදනව නෙමෙයි. ජරා මරණ සංඛ්‍යාත මේ භවෙන් නිදහස් වීම ජරා මරණ. එච්චර. මේ තමන් පෙනෙන මේ මම පෙනෙනවා මම ලෙඩ වෙන මහලු වෙන මරණයට පත් වෙනකම ජරා මරණයි. මෙහෙම පෙනෙන මේ සිද්ධියෙන් ගැලවීම විරුද්ධයි. ඒ මම නිවන් දකින්නේ. දැන් අපි එතෙදී අපහු ගිලපසත් ලවන් කිටි තේබාගය මෙහෙම භාවනා කරමු. අපිට පුළුවන් අපි මේ පැය භාගයේ මොගලන්ට විදර්ශනා කරන්න හැටි පොඩ්ඩක් කියලා දෙන්න. පොඩ්ඩක් ඉලිටි වෙනවා දැන්. එන පොඩ්ඩක් ඉලිටි. හැබැයි දෙක වෙලා. මෙතනදී චිත්ත භාවනාවක් කරන හැටි ටිකක් ඉගෙන ගන්න. චිත්ත භාවනා නැත්නම් සමත භාවනා ගත්තාම
ප්‍රධාන වශයෙන් කමඨාන් 40ක් තියෙනවා. ඔය කමඨාන් 40න් කමඨාන් 39ක්ම එක පැත්තක ආනාපාන සති කමඨාන තනියම එක පැත්තක. මොකද එහෙම මතක් කළේ මේ අනිත් හැම කමඨාන් 39ම අකුසල විතරක අයින් කරන්නේ යම් කුසල විතරකයක් ගන්න. ආනාපාන සති කමඨානට අකුසල විතරකේ ආධාරණ කුසල විතරකයක්වත් ගන්න නැතුව ආරම්භයේ ඉඳලම විතරක සංසිඳුවමින් කරන භාවනාව. හැබැයි මේ භාවනාව හරිම සූක්ෂමයි. හරිසියුම්. චූටි ඇසිල්ල මුලාවටපත් වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳ අවදි බවක් තියාගන්න ඕනේ. ආනාපාන සතිය වඩ විදර්ශනා කරන්නට ඕන. විදර්ශනා කර ආනාපාන සතිය වඩන්න ඕනේ. එතකොට තමයි හිත හැඟවෙන්නේ නැතිව හිත විසිරෙන්නේ නැතුව ගෙනියන්නට පුළුවන්. එකම කමඨහන දිගටම වැඩුවොත් හිත හැඟවෙනවා. හැඟවෙනවා කියලා කියන්නේ ආනාපාන සතිය වඩන ඕගලන් රෙන්ද ගිහිල්ලත් නැහැ. නමුත් නොතේරෙන නොදන්න තැනකටපත් වෙනවා. ඉතින් අපි සමහරට ගොඩක් දෙනෙක් මේක හඳුන ගන්න නැත්නම් හිතන්නේ හොඳ ධ්‍යානයක් වගේ තැනකට ගිහිල්ලා කියලා. නමුත් මේකට බුදුහාමුදුරුවෝ සමයි චිත්තනිලියති හිත හැඟවෙනවා. එයා දන්නවා තමන්ට රෙන්ද ගිහිල්ලත් නැහැ. හැබැයි මොකුත් දන්නේ නැහැ. බොහෝ පහසුයි. අවදිනකොට මොකුත් සෑහලුවකයි මතක නැහැ. නමුත් ඒ වගේ වෙලාවකදී කෙලෙස් නැහැ. සම්මෝහ බව තියෙනවා. මුලා බව තියෙනවා ඒකේ. අවිද්‍යානුසය තියෙනවා. ඒ හින්දා සමතකමටහනක් විතරක් එක දිගට කරන්නේ. විදර්ශනාවක් වුණත් එක දිගට කරන්නේ. සමත විදර්ශනා දෙක යුගනතු යායුතුයි. මෙතනදී මම සමතකමටහන ගැන විතරයි දැන් කියලා දෙන්නේ. ඊට පස්සේ ගිලන්පතවල ආවම විදර්ශනා කරන්න හැටි කියලා දෙනවා. දැන් ඉස්සෙල්ලා සමතකමටහනේ දක්ෂ වෙන්නට ඕනේ. ඒකෙදි ආනාපාන සති කමඨහන වඩන්න උත්සාහවත් වෙන්න. ඒක බොහෝම ප්‍රතිඵලයි. ඒක අපහසුයි නම් වෙන කමඨහනකට අවඩ කමන්නේ. බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ එතකොට මේ කමඨහන් හතර ගත්තාම සතර කමඨහන් කියලා කියනවා. මේ හතරත් ඕනම කෙනෙකුට පොදු කමඨහන් හතරක්. මේ කමඨහන් හතරත් බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය කියන මේ කමඨහන් හතරත් ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. චරිත වශයෙන් ගත්තාම ඕනම චරිතයකට ගැලපෙන සුදුසු කමඨහන් හතරක්. ආනාපාන සතිය බැරි නම් මේ කමඨහන් හතරෙන් එකක් වඩන්න. ආනාපාන සතිය වැඩුවොත් මේ කමඨහන් හතරෙන් එකක් වඩන්න ඉස්සර වෙලා අවශ්‍යයි මොකද්ද? පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැන. තමන්ගේ සිහිය පරිමුඛං කියන්නේ නාසය කියලා හෝ තුරු දෙක ළඟ තබාගෙන සිහිය පෙරටුව ලෑස්ති වෙන එක අවශ්‍යමයි ඉස්සෙල්ලා. ඒක පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ටික තියෙන්නේ ආනාපාන සතියේ විතරක් එහෙම නෙමෙයි. අපි කොහොමද ඉස්සෙල්ලා පරිමුඛං සතින් උපට්ඨපෙත් හැම භාවනාවකටම ඉස්සෙල්ලා අවශ්‍යමයි ඒ ටික. පරිමුඛං කියලා කියන්නේ කතම් පරිමුඛං නාසිකග්ගේවා මුඛනිමිත්තේ. නාසයේ කෙළවර හෝ තුරු දෙක තියෙන තැන දැනුම් සහගත බවක හිත තියාගෙන ඉන්න එකට කියනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. සිහිය පෙරටුවකට ඉන්න එකට. ඒක තේරෙන්නේ නැත්නම් ඔබට පුළුවන් මෙහෙම කරන්න. එතන නාසිකග්ගේවා මුඛ නිමිත්තේ කියලා කියන්නේ මේ දෙකටම හිත යොමු කොට යුතුයි කියන හින්දා නෙමෙයි. එක එක්කෙනාගේ දේහ ලක්ෂණ මත සමහර කෙනෙකුට නාසය ප්‍රකටයි, සමහර කෙනෙකුට තොල් දෙක ප්‍රකටයි. තම තමන්ට පැහැදිලි කෙනා නාසය හෝ තොල් දෙක කියන දෙකෙන් එකක් තෝරගත යුතුයි. ඒකෙදී මුලින්ම කරන්න ඕනේ අපි දැන් අපිට පුළුවන් හිත යොමු කරලා මෙතනින්
ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ආවාසයකට හිත යොමු කරන්න පුළුවන් නේ. නැත්නම් තමන් ආපු වාහනයට වාහනයට හිත යොමු කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඇස් දෙක වහගෙන හිත යොමු කරන්න තමන්ගේ නාසයට හෝ තොල් දෙකට. දැන් නාසය ඇති බව හෝ තොල් දෙක ඇති බව දැනෙනවා. ඒ දැනුම් සහිත බවකම ඉන්න එකට කියනවා සති නිමිති ඉන්නවා කියලා. ඒක තව තමන්ට තේරුම් ගන්න අපහැදිලි නම් අප්‍රකට නම් නාසයට හරි හිතෙන් බලන්න නාසයයි තොල් දෙකයි ඉස්සෙල්ලා තමන්ට හොඳට හිතට තේරෙන්නේ පෙනෙන්නේ නාසයද තොල් දෙකද කියලා බලන්න. නාසය නම් පෙනෙන්නේ තමන්ට ගැළපෙන නාසය. තොල් දෙක නම් පෙනෙන්නේ තමන්ට ගැළපෙන තොල් දෙක. ඊට පස්සේ ඕනනම් ඒ තොල් දෙක ගාව ඇඟිල්ල තියාගන්න. නැත්නම් නාසය ගාව ඇඟිල්ල තියාගන්න. නාසය හැපෙන ගතිය තේරෙනවා ඇඟිල්ලට. තොල් දෙකේ හැපෙන ගතිය තේරෙනවා. දැන් ඇඟිල්ල තොල් දෙකේ හැපුණු තැනට හිත යොමු කළා. හිත එතනම තියෙද්දි ඇඟිල්ල අහපව ගන්න. තොල් දෙකට ඇඟිල්ල තිබ්බා ස්පර්ශ වෙනවා. හිත දැන් මේ ස්පර්ශ වෙන ගතිය දැනෙනවා. ඒ දැනුම් සහිත බවකම හිත යොමු කළා තොල් දෙක අහකට ගන්න. නෑ ඇඟිල්ල අහකට ගන්න. අන්න දැන් තොල් දෙක හිතට දැනෙන මට්ටමක හසු වෙලා තියෙනවා. ඔකට කියනවා සති නිමිත්තේ හිත තියාගෙන ඉන්න කියලා. මෙන්න මෙහෙම ඉඳගෙන හුස්ම ඉහළ ගන්න බව පහළ ගන්න බව දැනුම් සහිතව ඉන්නවා. ඉහළ හෙලනවා පහළ හෙලනවා කියලා හිතන්නේ නැහැ. ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නවා සති නිමිත්තේ ඉඳගෙන. අමතක වෙලා යන්න පුළුවන් ආයෙත් මතක කරලා ගන්න. ওই විදිහට ආනාපාන සති භාවනාව කරන්ඩ එහෙම නැති වුණොත් අනිත් කෙනෙකුට ওই විදිහට තොල් දෙකේ හිත තබාගෙන සීල සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්වා සෝපත්ත්වා කියලා මේ සිත හො වඩන්න පුළුවන්. ඒක කෙටි ක්‍රමයක් ගන්නවා. පොළොවේ වසන සීල සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්වා සෝපත්ත්වා ජලයේ යහසේ වසන සීල සත්‍ය කියලා ඒ වගේ කෙටි ක්‍රමයකින් වෙන කමටහනක් හො ගන්න. සත්‍ය නිමිත්තෙම මේ තව දැන් තියෙනවා විනාඩි 20ක්. සත්‍ය නිමිත්තෙම හිත තියාගෙන ආනාපාන සතිය හෝ නැත්තම් මෙනෙහි කරන බුදු ගුණ අසුභේ මරණය මෛත්‍රී කියන කමඨාන් හතරෙන් දන්න පමණකින් එක ධර්මතාවයක් මෙනෙහි කරන්ඩ වෙන බාහිර කිසිම දෙයක් සිහි කරලා ඇත්ත කරගෙන සිතින් කියින් වලට ඉඩ තියන්න එපා. ඒ විදිහට ආනාපාන සතිය හෝ වෙන කුසල මනසිකාරයක ඉන්න සති නිමිති තියාගෙන මේ පැය